හැමදිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේ 22 වෙනි සඳුදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 2ට අපි එකතු වෙන්නේ අභිධම්මත් ප්‍රදීපිකා ග්‍රන්ථ රත්නයෙන් කොටසක් සාකච්ඡා කරන්නයි. අපි මුලින්ම තෙරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 හැම දිනාටම තෙරුවන් සරණයි. අපි පොතත් ෂෙයා කරමු. ස්ක්‍රීන් ෂෙයා කරමු. අපි පසුගිය සතියේ කතා කරේ අවසානයේදී නාම රූප පත්‍යා සලආයතනං කියන කොටස තමයි අපි පසුගිය සතියේදී සාකච්ඡා කරේ. මගේ ස්ක්‍රීන් එක ෂෙයා වෙනවා කියලා හිතනවා. ෂෙයා වෙනව නේද? ෂෙයා වෙනවා මහත්තයා. හොඳයි. අපි මේ පටිච්ච සමුප්පාද ධර්ම ඉගෙන ගන්නකොට අපි දන්නවා කරුණු 12ක් තමයි එතනදි විශේෂයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒකින් එකිනෙකට කොයි විදිහටද ප්‍රත්‍ය වෙන්නේ කියන එකයි පෙන්නලා තියෙන්නේ. එතකොට මේ පච්චයා කියන වචනේ තේරුම එතන ප්‍රත්‍ය වෙනවා කියන එක තමයි ඒක අර්ථය වෙන්නේ. එතකොට අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥානං විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලආයතනං කියලා අපි මේ තාක්කල් සාකච්ඡාව කරගෙන ආවා ඒ පුරුක් කීපේ සම්බන්ධයෙන්. අවිද්‍යා පත්‍ය සංඛාර කියන පුරුක, ඊට පස්සේ සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතනං කියනකොට එතන හතරවෙනි පුරුක තමයි අපි සාකච්ඡා කරේ. මෙතනදිත් අපි දැනගත්ත දෙයක් තමයි මේ නාම රූප පත්‍ය සලආයතනං කිව්වහම නාම කියන කොටස ගත්තාම ඒකෙන් ඒක යම්කිසි ආයතන කොටසකට ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම රූප කියන කොටස ගත්තොත් ඒ රූප කියන කොටසත් ආයතනයන්ට ප්‍රත්‍ය වෙනවා. ඒ දෙකම එකතු කරලා ගත්තාම තමයි මේ ආයතන 6ට ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. විශේෂයෙන්ම අපි එතනදී නාම කියලා අපි ඉගෙන ගත්තේ නාමස්කන්ධ 3. මොකද සලායතනය කියන කොටසට අයිති වෙනවා මන ආයතනෙ. ඒ නිසා ඒ මන ආයතනය කියන විඥානයේ හැර වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ 3 දෙනා කොයි විදිහටද මේ මන ආයතනයට ප්‍රත්‍ය වෙන්නේ කියන එක අපි ඒ නාම වලින් කොයි විදිහටද මේ ආයතනයකට ප්‍රත්‍ය වෙන්නේ කියන එක අපිට ඒ විදිහට අපි සඳහන් කරගත්තා. ඊළඟට අපි කතා කරා මේ රූප ගත්තාම දැන් මෙතනදී නාමත් යම් කිසි ආකාරයකින් ප්‍රත්‍ය වෙනවා, රූපත් යම් කිසි ආකාරයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට එතනදී අපි මේ ගත්ත තව විදිහක් තමයි මේ සතර මහා භූතය කියන කොටස චක්කු සෝත ගාන જીවහා කාය හදේ කියන ඒ කොටසයි ජීවිතේන්ද්‍රිය යන කොටසයි රූප කියලා අපි වස්තු රූප ආදී කියලා රූප කියලා ගත්තේ. එතකොට මේ නාමයත් රූපයත් දෙකම එකට ගත්තාම තමයි අපි මේ නාම රූප කියලා ගත්තේ. එතකොට එතනදී අපි කොයි විදිහටද ඒවා ප්‍රත්‍ය වෙන්නේ නාම ධර්ම තුන. වේදනා සංඥා සංඛාර කියන නාම ධර්ම තුන කොයි ආකාරයෙන්ද ආයතනයන්ට ප්‍රත්‍ය වෙන්නේ? ඊළඟට රූප ධර්ම කොයි ආකාරයෙන්ද ආයතනයන්ට ප්‍රත්‍ය වෙන්නේ කියන එක තමයි අපි නාම රූප පත්‍ය සලආයතනං කියන කොටසෙදී ඉගෙන ගත්තේ. එතකොට මෙතනදී අපි විශේෂයෙන් ඉගෙන ගත දෙයක් තමයි නාම කියලා කියන මේ
වේදනා සංඥා සංඛාර කිව කොටස ප්‍රත්‍ය වෙන්නේ මන ආයතනයටමයි. අනිත් ආයතනයන්ට ප්‍රත්‍ය වෙන්නේ නැහැ කියලා. එතකොට වේදනා සංඥා සංඛාර කිව කොටස සිතටම තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඒ කියන්නේ ඒක සිතත් එක්කම පහළ වෙන නාම ධර්ම ටිකක් ඒ සිතටම ප්‍රත්‍ය වීමක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ විදිහට අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මේ කොයි ආකාරයෙන්ද විශේෂයෙන් අර සූවිසි ප්‍රත්‍ය අනුව කොයි ප්‍රත්‍ය යෙදිලාද ඒක මේ ප්‍රත්‍ය වෙන්නේ කියන එක කතා කරා. ඊට පස්සේ අපි කතා කරා මේ කොහොමද මේ රූප කියන කොටස කොයි විදිහටද ප්‍රත්‍ය වෙන්නේ කියලාත් කතා කරා. දැන් අපි ගත්තොත් එහෙම සතර මහා භූත කියන දේවල් ගත්තොත්. හරි? සතර මහා භූතයේ මත තමයි චක්කු ප්‍රසාදේ කියන රූපේ පිහිටලා තියෙන්නේ. අපි චක්කු දශකය ගත්තාම ඒ සතර මහා භූත මත තමයි චක්කු ප්‍රසාදේ කියන එක පිහිටලා තියෙන්නේ. එහෙමනම් ඒ චක්කු ප්‍රසාදේ කියන චක්ක ආයතනයේට මේ මහා භූත ටික ප්‍රත්‍ය වෙනවා. නිශ්චය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා, සහජාත විදිහට ප්‍රත්‍ය වෙනවා, නොයිකුත් ආකාරයෙන් ප්‍රත්‍ය වෙනවා ඒ රූප චක්කායතනයේට. මහා භූත හතර චක්කායතනයේට. ඒ වගේම ඒ විදිහට අපි කතා කරා ඊට පස්සේ මේ සෝතායතනයටත් ඒ වගේ. ඒ විදිහට කතා කරලා අපි ඒ ආයතන ගත්තාම ඒ චක්කු සෝත ගාන જીවහා කාය කියන ප්‍රසාද රූප ටික ඊට අදාළ වූ මන ආයතනයටත් ප්‍රත්‍ය වෙනවා. මොකද කාය ආයතනය නැත්නම් කාය ප්‍රසාදේ කියන රූපය තිබ්බොත් තමයි කාය විඥානය කියන එකක් හටගන්න පුළුවන්. ඉතින් ඒ අනුව නොයෙකුත් ආකාරයෙන් ප්‍රත්‍ය වෙන විදිහි අපි බැලුවා. මේ සරලව ඒ මතක් කිරීමක් තමයි කරේ. එතකොට අපි නාම රූප පත්‍ය සලආයතන කියනකොට නාමේ නිසා ඒකාන්තයෙන්ම අපිට මන ආයතනයේ විතරයි ප්‍රත්‍ය වෙන්නේ. රූපේ නිසා රූපය කියලා ගත්තාම ඒක අනිකුත් ආයතන වලටත් ප්‍රත්‍ය වෙනවා. මයික්ස් ඔෆ් කරගමු. අනිත් ආයතන වලටත් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම මන ආයතනයටත් ප්‍රත්‍ය වෙනවා. ඒක තමයි අපි කිව්වේ චක්කු ප්‍රසාද රූපය ගත්තාම ඒ රූපය චක්කු විඥානය කියන මන ආයතනයට ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම සතර මහා භූතය ගත්තත් ඒක චක්කායතනයට, සෝතායතනයට, ගානායතනයට, જીවහායතනයට, කායායතනය කියන ආයතන වලට ප්‍රත්‍ය වෙනවා. එතකොට ඒ ආකාරයෙන් බැලුවම අපිට දැන් තේරෙනවා නාම රූප පත්‍ය සලආයතන කිව්වහම නාම කොටසත් එක විදිහකට මන ආයතනයට ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම රූප කොටස් ටික චක්කායතනයේ ඇතුළේ ඒ රූප ආයතන වලටත් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම මන ආයතනයටත් ප්‍රත්‍ය වෙනවා. ඒ ප්‍රත්‍ය වෙන ආකාර තමයි අර 24ක් වෙන ප්‍රත්‍ය වෙන ක්‍රම අනුව අපි බෙදලා වෙන් කරලා පසුගිය සතියේ සාකච්ඡා කරේ. අද අපිට තියෙන්නේ සලායතන පච්චය අපස්සෝ කියන එක. දැන් අපි ඉගෙන ගත්ත නාම රූප කොයි විදිහට සලායතනයට ප්‍රත්‍ය වෙන්නේ කියලා. දැන් සලායතනය පස්සයට කොහොමද ප්‍රත්‍ය වෙන්නේ කියන එක අපි අද දවසේ කතා කරනවා. දැන් මෙතනදී තවත් විශේෂ දෙයක් අපි දැනගන්නවා. ඒ තමයි මේ ආයතන සලායතන කියන්නේ ආයතන 6. මේ ආයතන ප්‍රත්‍යයෙන් ඇතිවෙන ස්පර්ශය කියලා ගන්නේ විපාක විඥානයත් එක්ක සංප්‍රයුක්ත වෙච්ච 32ක් වෙච්ච ස්පර්ශය. දැන් අපි දන්නවා සෑම සිතක් හට ගන්නකොටම පස්සේ කියන එක හට ගන්නවා. නමුත් දැන් මෙතනදී සලායතන පච්චා පස්සෝ. ඒ කියන්නේ චක්කායතන පච්චා පස්සෝ, සෝතායතන පච්චා පස්සෝ. ඒ ආකාරයෙන් ගන්නකොට අපි මෙතනදී ගන්නෙ මේ විපාක විඥානයත් එක්ක උදාහරණයකට ගත්තම චක්කු විඥානය කියන විඥානයත් එක්ක ඇති වෙන පස්සේ ගන්නවා. ඒ වගේ විපාක විඥානත් එක්ක සංප්‍රයුක්ත වෙලා එන ස්පර්ශය කියන එක තමයි මේ මෙතෙන්දි මේ සලායතන පච්චා පස්සෝ කියන එකට ගන්න. හරි? එතකොට මේ සලායතන ගත්තාම මේ ආයතන 6 ස්පර්ශයාගේ පැවැත්මට උපකාර වේ කියලා කියනවා. හොඳයි. එතකොට මේ ස්පර්ශය කොටස් 6කට බෙදෙනවා. අපි ඒක දන්නවා. ඒ තමයි චක්කු සම්පස්සය, සෝත සම්පස්සය, ගාහන සම්පස්සය, જીවහා සම්පස්සය, කාය සම්පස්සය, මනෝ සම්පස්සය. දැන් අපි මෙතනදී බලන්නේ මේ විපාක සිත් එක්ක පහළ වෙන පස්සය කියලා තමයි අපි මෙතනදී බලන්නේ. එතකොට දැන් මෙතනදී කියනවා මේ චක්කු සම්පස්සය චක්කායතන
රූපායතනය, චක්කායතනය, රූපායතනය, චක්කු විඥාන නම් වෙච්ච මන ආයතන. දැන් ආයතන තුනක් තියෙනවා. චක්කායතනය, රූපායතනය, මන ආයතනය. මන ආයතනය කියලා කිව්වේ චක්කු විඥාණයට. සෑම සිතක්ම අයිති වෙන්නේ මන ආයතනයට කියලා අපි දන්නවා නේද? එහෙමනම් චක්කු විඥානය කියන සිතත් අයිති වෙන්නේ මන ආයතනයට. එතකොට චක්කායතන, රූපායතන, මන ආයතන කියන ටික ස්පර්ශ ඒ වගේම. දැන් චක්කු සම්පස්සේ කියන එක ගැන මේ විස්තර කරන්න. ඒක චක්කායතනය, රූපායතනය, චක්කු විඥානය කියන මන ආයතනය, ඒ වගේම ස්පර්ශය හැර අනිකුත් තියෙන චෛතසික ධර්මය අපි කියනවා ඒක ධම්මායතනය කියලා. අන්න ඒ ටික හේතු කොටගෙන තමයි පවතින්නේ. ඒ කියන්නේ ඒකේ උපකාරයෙන් තමයි මේ චක්කු සම්පස්සේ කියන එක පවතින්නේ. ඒ කියන්නේ චක්කු සම්පස්සේ ඇති වෙන්න නම් කීපයක් කරුණු කීපයක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒකක් තමයි චක්කායතනයක් තියෙන්න ඕනේ. අනිත් එක තමයි මේ චක්කායතනයට ආපාතනය වෙන රූපායතනයක් තියෙන්න ඕනේ. එහෙම තියෙනකොට තවත් කරුණු තියෙනවා ආලෝකයේ වගේ දේවලුත් මේ ආලෝකයේ මානසිකාරය වගේ දේවලුත් එතනට අයිති වෙනවා. නමුත් මේක ආයතන හැටියට ගන්නකොට චක්කායතනේ තියෙන්න ඕනේ, රූපායතනේ තියෙන්න ඕනේ, චක්කු විඥානය කියන මන ආයතනේ තියෙන්න ඕනේ. ඒ වගේම චක්කු සම්පස්සේට අමතරව තියෙන චෛතසික ධර්ම, ඒ කියන්නේ ධම්මායතනයත් තියෙන්න ඕනේ මේ පස්සේ කියන එක හට ගන්න. ඔන්න ওই විදිහට තමයි මේ පස්සේ කියන එක ඇති වෙන්න උපකාර කරන ධර්ම බලන්න චක්කායතන, රූපායතන, මන ආයතන, ධම්මායතන. දැන් අපි කතා කරන්නේ මොකද්ද? සලආයතන පච්චය පස්සෝ කියන එක. දැන් බලන්න මේ මෙතන චක්කු විඥානය කියන එක ඇති වෙනකොට ඒකේ තියෙන පස්සේට ආයතන කීයක් උදව් කරනවද කියලා? චක්කායතනෙ උදව් කරනවා. රූපායතනෙ උදව් කරනවා. මන ආයතනෙ උදව් කරනවා. ධම්මායතනෙ උදව් කරනවා. බලන්න ආයතන 4ක් උදව් කරලා තමයි මේ චක්කු විඥානය කියන එක මෙතනදී ඇති වෙලා තියෙන්නේ. දැන් සෝත සම්පස්සේ ගත්තත් ඒ විදිහටම. එතෙන්දි ගන්නේ කොහොමද? සෝතායතනේ, සද්දායතනේ, මනායතනේ, ධම්මායතනේ කියන 4 උදව් කරලා තමයි ප්‍රත්‍ය වෙලා තමයි මේ සෝත සම්පස්සේ ඇති වෙන්නේ. ඔන්න ওই විදිහට ඊතුරු සම්පස්ස ටිකත් තේරුම් ගන්න ඕනේ. ඊළඟට මේ ස්පර්ශය කියන එක එකම ස්පර්ශයක් කිව්වත් නොඑක් ආයතනයන් හේතු කොට වන්නේ. දැන් අපිට පැහැදිලිවම තේරෙනවා නේද? චක්කු සම්පස්සේදී මොන ආයතන දෙකතු වෙලා ක්‍රියාත්මක වුනේ? චක්කායතන, රූපායතන, මන ආයතන, ධම්මායතන. එතකොට සෝත සම්පස්සේදී මොනවද උපකාර වුනේ? සෝතායතනේ, සද්දායතනේ, මන ආයතනේ, ධම්මායතනේ. එතකොට බලන්න ස්පර්ශය කියන එක අපි එකටම කිව්වට ඒකට ප්‍රත්‍ය වෙන ආයතන වෙන නොයෙකුත් ආයතන ප්‍රත්‍ය වෙලා තමයි හටගන්නේ. ඒ වගේ මෙතන කියනවා ආයතනයන් නැති කල්ලි ස්පර්ශය ඇති නොවේ. දැන් ඒක තමයි දැන් අසඤ්ඤ සත්ත්ව තලයේදී වගේ ස්පර්ශය කියන එකක් ඇති වෙන්නේ නැත්te ඊට අවශ්‍ය කරන මේ ආයතන ටික නැති හින්දා. ඒක නිසා ආයතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙනවා කියන එක පෙන්වලා දෙනවා. ඒ පිළිබඳව මොන හරි ගැටලුවක් හෝ ප්‍රශ්නයක් තියෙනවද මෙතෙක් කල් සාකච්ඡා කරපු දේ සම්බන්ධයෙන්? පැහැදිලිද? ඉතින් පැහැදිලි කරන්න මනෝ සම්පස්සේට කොහොමද ප්‍රත්‍ය වෙන්නේ කියලා. මොකද්ද? මනෝ සම්පස්සේ දැන් එතන දැන් චක්කු සම්පස්සයට චක්කායතන, රූපායතනේ, මන ආයතනේ, ධම්මායතනේ. එතකොට මනෝ සම්පස්සයට ඒකත් පොඩ්ඩක් මනෝ සම්පස්සයටත් ප්‍රත්‍ය වෙන විදිහට ඉදිරියේදී අපිට සඳහන් වෙනවා. අපි එතෙන්දී බලමු මේ විපාක මන ආයතනේ තැනදී අපි බලමු. සමා වෙන්න. අපි දැන් මෙතනදී සාමාන්‍යයෙන් ව්‍යවහාර වෙන තුනක් නේද? මේ චක්කායත, රූපායත, මන ආයතන විතරයි නේද? ටික අර සාමාන්‍යයෙන් ව්‍යවහාර වෙන්නේ මේ ධම්මායතනේ අද තමයි මම මේ අහුවේ ඒක හතරවෙනි එකක් එනවා. එනේ තමයි කියන්නේ. ඒක සාමාන්‍යයෙන් කියන්නේ තින්න සංගති පස්සෝ කියලා නෙවෙයි කියන්නේ. ඒක කොහොමද ධර්මායතනේ මෙතන ආවේ? ඔව් දැන් ඒක තමයිනේ දැන් මහත්තයා මම ඒක අදහස් කරේ මන ආයතනය කියලා කිව්වම චක්කු විඥාණය. ඒතර චක්කු විඥාණයට තියෙනවා සබ්බචිත්ත සාධාරණ 7ක්. එකක් ස්පර්ශය, අනිත් වේදනා, සංඥා, මේ ඒකාග්‍රතා, මානසිකාර, ජීවිතින්ද්‍රය ඒ කියන ටික ඒකට ඇතුළත් වෙනවා කියලා හිතුවේ. ඔව් ධම්මායතනේට. ඒක තමයි එතෙන්දි කියන්නේ නේද? ඒ කියන්නේ දැන් ඇත්තටම දැන් සිතක චෛතසිකයෝ පහළ වෙනකොට
ඒ එක චෛතසිකයක් ගත්තොත් අනිත් චෛතසික අර ගත්ත චෛතසිකයට උපකාර කරනවා. ඒ කියන්නේ සහජාත ප්‍රත්‍යයෙන් අන්‍යමන්‍ය ප්‍රත්‍යයෙන් උපකාර කරනවා. එහෙම නැතුව සිතක් හටගන්න බෑ. ඒ සියල්ල මොකද දැන් අපි හිතමුකෝ දැන් උදාහරණයකට මෙහෙම ගමු චක්කු විඥානය ඇති වෙනකොට චක්කු විඥානයේ අරමුණ මොකද්ද? උත්තරයක් දෙන්නකෝ කවුරු හරි. රූපාරම්මන. වර්ණ රූපය. වර්ණ රූපේ නැත්නම් රූපාරම්මණය. හරි. එතකොට ඒ චක්කු විඥානයත් එක්ක ඇති වෙන චෛතසික හතේ අරමුණ මොකද්ද? චෛතසික එකත් වර්ණ රූපේ. එකම අරමුණනේ ගන්න එතකොට වර්ණ රූපේමයි. වර්ණ රූපේමයි. ඒ කියන්නේ එකම අරමුණක් අරගෙන තමයි සිතත් චෛතසික ධර්මත් පහළ වෙන්නේ. එහෙම පහළ වෙනකොට අපි ඒකෙන් එක චෛතසික ධර්මයක් පස්ස කියලා ගත්තාම ඉතිරි චෛතසික ධර්ම ටිකත් ඒ පස්සේ කියන එකටත් උපකාර කරනවා. ඒ වගේම අපි ගත්තොත් වේදනාව කියලා ඒ වේදනාවට අනික් චෛතසික ධර්මත් උදව් කරනවා. ඒ වගේම සිතත් උදව් කරනවා. ඉතින් ඒ විදිහට ගත්තාම මේ දැන් ධම්මායතනෙ කියන තැන අපි දන්නවා මේ ධම්මායතනෙට ඇතුල් වෙන්නේ මොනවද ධම්මායතනෙට ඇතුල් වෙන්නේ? මොන චෛතසිකයි සුකුමාරයි රූප ඔව් එතකොට චිරස්මාත්මය කියන බලන්න චෛතසිකයි සුකුම රූපයි නිර්වාණය අන්න චෛතසික ගත්තාම පොදුවේ ගත්තාම 52ක් වෙච්ච චෛතසික ධර්මයක් ධර්මායතනෙ වෙනවා ඊට පස්සේ සුකුම රූපත් ධම්මායතනෙ වෙනවා නිර්වාණ ධම්මායතනෙ වෙනවා එතකොට මෙතනදී මේ චක්කු සම්පස්සේ කියන එකට උපකාර කරන්නේ ওই ධම්මායතනෙ කියන කොටසෙන් ඒ සිතේම ඇති වෙන ඒ පස්සය කියන එක හැර ඉතුරු චෛතසික ධර්ම ඒ ටික අයිති වෙන්නේ ධම්මායතනෙට ඒ ටිකත් උදව් කරනවා. එතකොට ඒකෙන්ද තමයි අපි කියන්නේ මෙතනදී ආයතන හතරක් උදව් කරනවා කියලා මේ පස්සේ කියන එකට. ධම්මායතනයත් එක්ක. ඉතින් අපි ධම්මායතනය කියන එකේ විස්තර දන්නවා නම් අඳුනගත්තාම අපිට ඒක තේරෙනවා කොයි ආකාරයෙන්ද පස්සේට උදව් කරන්න කියලා. ඉතින් මේක කෙටියෙන් කියනකොට අපි සූත්‍ර දේශනාවලදී කියනවා මොනවාද චක්කුම් පටිච්ච රූපේච්ච uppajjati චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ කියලා. තින්නම් සංගති පස්සෝ කිව්වට දැන් බලන්න මේ පස්සේ කියනට කොච්චරක් ආයතන උපකාර කරනවද කොච්චරක් ධර්මයේ උපකාර කරනවද කියලා තමයි අපිට මෙතෙන්දි තේරෙන්නේ. දැන් අපි එහෙම තින්නම් සංගති පස්සෝ කිව්වට එතනට ආලෝකයේ තියෙන්න ඕනේ, මානසිකාරයේ දෙන්න ඕනේ, ඒ සියල්ලක් තියෙන්න ඕනේ. ඉතින් හැම දෙයක්ම අපිට හම්බ වෙන්නේ නැහැ පෙළේ. නමුත් මේක ගැඹුරින් විග්‍රහ කරනකොට තමයි මේ ආයතන කොයි විදියටද පස්සේට උපකාර කරන්නේ කියන එක අපිට තේරෙන්නේ. මොකද අපි දැන් ඉගෙන ගන්නේ සලායතන පස්සය පස්සෝ කියන එක. සලායතන පච්චය පස්සෝ කියනකොට ඒ ආයතනයේ යම් යම් වූ ආයතන කොයි විදියටද පස්සේට උපකාර කරන්නේ කියන එක තමයි අපි තේරුම් ගන්න. ඒක පැහැදිලි ඇති කියලා හිතනවා පාර්ථ මහත්මයා. හොඳයි. හොඳයි අපි ඉදිරියට යමු. දැන් අපි ඉස්සරහට මන ආයතනය ගැන කතා කරමු. අපි බලමු. මයික්ස් ඔෆ් කරගමු. හොඳයි. මයික්ස් පොඩක් ඔෆ් කරලා හොඳයි. හොඳයි. චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායායතන කියන පංචවිධ ආයතනය ගත්තාම ඒ ආයතන මොකද රූප ගොඩේ තියෙන ආයතන ටික තමයි මෙතන අරන් තියෙන්නේ. මොනවද? චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායායතන කියන ආයතන පහ ගත්තාම ඒවා අනුපිළිවෙලින් චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස කියන ඒ පංචවිධ ස්පර්ශයන්ට ආකාර 6කින් ප්‍රත්‍ය වෙනවා කියලා තියෙනවා. මොනවද මේ ප්‍රත්‍ය වෙන්නේ? අපි මෙතෙන්දි ගන්නේ චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායායතන කියන ආයතන පහ ගත්තාම ඒ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස ආදී වූ ඒ පස්සයන්ට පස් ආකාරයකින් ප්‍රත්‍ය වෙනවා මේ 6 ආකාරයකින් ප්‍රත්‍ය වෙනවා කියලා තියෙනවා. ඒ කොයි විදිහටද? නිශ්චය ප්‍රත්‍ය. ඒ කියන්නේ දැන් චක්කායතනය කියන එක චක්කු සම්පස්සයට නිශ්චය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. නිශ්චය කියලා කියන්නේ පිහිටා සිටින්න ප්‍රත්‍ය වෙනවා. දැන් චක්කායතනය කියන චක්කු ප්‍රසාද රූපය
ඇසුරු කරගෙන තමයි චක්කු විඥානය ඇති වෙන්නේ. එහෙමනම් ඒ චක්කු විඥානයේත් එක්ක උපදින නාම ධර්මයක් වෙන පස්සෙත් ඒ චක්කායතනය කියන ඒ චක්කු ප්‍රසාදයම ඇසුරු කරගෙන මත පිහිටලා තමයි ඇති වෙන්නේ. එහෙමනම් ඒක තියෙන නිස්සරේ ප්‍රත්‍ය කියලා කියනවා. ඊට පස්සේ පුරේජාත ප්‍රත්‍ය. පුරේජාත ප්‍රත්‍ය කියලා කියන්නේ චක්කායතනේ කලින් ඇති වෙලා පසුව ඇති වෙන පස්සේට උදව් කරනවා. අපි කලින් දවසක කතා කරා චිත්ත වීතියකදී චක්කු විඥානය කියන එක ඇති වෙන්නේ අතිමහන්තාරම්මන චිත්ත වීතියකදී චක්කායතනේ ඇති වෙලා ඒ වගේම රූපායතනයත් ඇති වෙලා චිත්තක්ෂණ 5කින් තමයි චක්කු විඥානය කියන එක ඇති වෙන්නේ. කොහොමද අතීත භවාංග කියන අවස්ථාවේ තමයි චක්කුවත් ඒ වගේම රූපයත් කියන එක හටගන්නේ. එහෙමනම් චක්කුව ගත්තාම අතීත භවාංග භවාංග චන්න භවාංග උපච්ඡේද පංචද්වාර ආවර්ධන කියනකොට 5ක් ගිහිල්ලා. ඒක 5ක් පහ වුණාට පස්සේ තමයි 6 වෙනි චිත්තක්ෂණයේදී තමයි චක්කු විඥානය හටගන්නේ. අතීත භවාංග චලන භවාංග උපච්ඡේද කොහොමද කිව්වේ? අතීත භවාංග චලන භවාංග උපච්ඡේද පංචද්වාරවර්ධන අවචන චක්කු විඥාන. පස්වෙනි චිත්තක්ෂණයේදී තමයි චක්කු විඥානය ඇති වෙන්නේ. ඒ චක්කු විඥානය ඇති වෙන්නේ පස්සේ කියන එකත් එක චෛතසික ධර්මයක් හැටියටම හට ගන්නවා. එකටම උපදිනවා. එතකොට බලන්න චක්කුව ඉපදිලා චිත්තක්ෂණ 5කට පස්සේ තමයි චක්කු විඥානය ඇති වෙන්නේ. චක්කු විඥානය ඇති වෙනකොට තමයි පස්සේ ඇති වෙන්නේ. එතකොට පස්සේ කියන එකට චක්කායතනය කලින් ඉපදිලා උදව් කරනවා. ඒක නිසා තමයි අපි පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. ඊළඟට ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් අපි දන්නවා චක්කායතනය කියන එක ඊශ්වර භාවයෙන් දර්ශන කෘත්‍ය කරන්න ඊශ්වර භාවයෙන් ඉදිරිපත් වෙනවා. වෙන ඒක චක්කායතනයේ කෘත්‍යම මේ දර්ශන කෘත්‍ය, දර්ශන පෙනීමේ කෘත්‍ය. ඒක ඉන්ද්‍රිය භාවයෙන් කරනවා කියන්නේ වෙන කිසිම එකකට පුළුවන් කමක් නැහැ මේ දර්ශන කෘත්‍ය කරන්න. ඒක කරන්න පුළුවන්ම චක්කායතනයටයි. ඉතින් එතෙන්දී අපි කියනවා ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. ඊළඟට දැන් මේ රූපයක් වෙච්ච චක්කායතනය නාමයක් වෙච්ච පස්සයට උදව් කරනකොට ඒ දෙක කොයි විදියකටවත් සංප්‍රයුක්ත වෙන්නේ නැහැ. රූපයි නාමයි සංප්‍රයුක්ත වෙන්නේ නැහැ. ඒක නිසා ඒක විප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. සංප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන්නේ නාම ධර්ම එකට හට ගන්නා නාම ධර්ම ආදී වශයෙන් තමයි අපි සංප්‍රයුක්ත ප්‍රත්‍ය කියලා කියන්නේ. දැන් විප්‍රයුක්ත ප්‍රත්‍ය කියලා කියන්නේ එහෙම එකට හට ගන්න, එකට නිරුද්ධ වෙන්න, එකම අරමුණක් ගන්න, එකම වස්තුවක පිහිටන කියන ආකාරයක් නැතිකොට අපි ඒකට කියනවා විප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවායි කියලා. ඊළඟට චක්කායතනය තිබුණොත් තමයි මේ පස්සේ කියන එක ඇති වෙන්නේ. චක්කායතනෙ තියෙන්න ඕනේ. ඒක නිසා අත්ති ප්‍රත්‍යයෙන් චක්කායතනෙ ප්‍රත්‍ය වෙනවා පස්සේට. ඊළඟට චක්කායතනය නිරුද්ධ වෙලා නොගිය නිසා අවිගත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. විගත කියලා කියන්නේ ඉක්ම ගිය වගේ අදහසක් තියෙන. එතකොට අවිගත කියන ඉක්ම වෙලා නැහැ. තාම චක්කායතනයත් ඒ චිත්තක්ෂණ 17 තුලම අර ඒ විදිහට මේකේ තිතියක් පෙන්වනවා. ඒක නිසා ඇති බවක් තියෙනවා, අවිගත බවක් තියෙනවා. ඒ ආකාරයෙන් ප්‍රත්‍ය වෙනවා. ඊළඟට මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. නැත්තම් පස්සේ අහන්න. ඊට පස්සේ ඒ පංචවිධ ආයතනයන්ගෙන් අන්‍ය වූ හුදකලා වූ විපාකමන ආයතනය. ඔන්න බලන්න දැන් හුදකලා වූ විපාකමන ආයතනය කියලා කියන්නේ මෙතනදී අර රූපයට සම්බන්ධ ආයතන තියෙනවනේ. ඒ කියන්නේ චක්කායතන, සෝතායතන, ගානායතන, જીවහායතන, කායායතන කියලා. ඒවා රූපයට සම්බන්ධ ආයතන. දැන් මේ මන ආයතනය කියන එක නාමය සම්බන්ධයෙන් තියෙන ආයතනයක්. ඒක නිසා අර ආයතන පහට වඩා මේක වෙනස්. මේ මන ආයතන විපාක මන ආයතනය කුසල විපාක ආදී පංචද්වාරිකාදී වශයෙන් නොඑක් ප්‍රභේද ඇති විඥාන දීපංච විඥානයන් හා සංප්‍රයුක්ත වූ ස්පර්ශයට නව ආකාරයකින් ප්‍රත්‍ය වෙනවා. දැන් බලන්න දැන් චක්කායතනය කියන එක චක්කු විඥාණයට උදව් කරා වගේම එතකොට චක්කු විඥාණයට උදව් කරා කියලා කියන්නේ චක්කු විඥානයත් එක්ක ඇති වෙන පස්සයටත් උදව් කරා.
දැන් බලන්න අපිට ඒක විපාක විඥානයක් විදිහට ඇති වෙනකොට මේ චක්කු විඥානය පස්සේට උදව් කරනවා. ඒ කොයි විදිහට උදව් කරන්නේ? සහජාත ප්‍රත්‍යයෙන් උදව් කරනවා. කොහොමද චක්කු විඥානය ඇති වෙනකොටම තමයි ඒ විඥානයේ තියෙන පස්සේ කියන ඒ චෛතසික ධර්මය ඇති වෙන්නේ. ඊළඟට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් මේ චක්කු විඥානය කියන එක පස්සේට උදව් කරනවා. පස්සේ කියන එක චක්කු විඥාණයට උදව් කරනවා. ඒ දෙකෙන් එකිනෙකට උදව් කර ගැනීමක් තියෙන එකට අපි කියනවා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා. ඊට පස්සේ නිස්සය ප්‍රත්‍ය. ඒ කියන්නේ පස්සය කියන එක පිහිටන්නේ චක්කු විඥානය මත. ඒකින්ද චක්කු විඥාණය නිස්සය ප්‍රත්‍යයෙන් උපකාර කරනවා මේ ස්පර්ශයට. ඊළඟට විපාක ප්‍රත්‍යයෙන් චක්කු විඥානය කියන්නේ විපාකයක්. ඒ විපාකයේ නිසා විපාක ප්‍රත්‍යයෙන් මේ පස්සේට උදව් කරනවා. ඊළඟට ආහාර ප්‍රත්‍යයෙන් කොහොමද ආහාර ප්‍රත්‍යයෙන් උදව් කරන්නේ? චක්කු විඥානය කියන එක විඥාන ආහාරයක් හැටියට මේ මොකද ආහාරය කියලා කියන්නේ මොකද්ද? ගෙන දෙනවා කියන අර්ථයෙන්. ආහාර තීති ආහාරෝ කියලා කියනවා. ඒකෝට ආහාර කියලා කියන්නේ යම් කිසි දෙයක් ගෙනද නාම ධර්ම හෝ රූප ධර්ම ගෙනත් දෙනවා කියන අර්ථයෙන් තමයි ආහාර කියලා මෙතනදී කියන්නේ ප්‍රත්‍ය වෙනකොට. එතකොට දැන් මේ මෙතනදී විඥානයේ ප්‍රත්‍ය වෙලා පස්සේ ඇති වෙනවා කියලා කියන්නේ විඥානය ආහාරයක් හැටියට මේ ස්පර්ශය ගෙන දීමට උදව් කරනවා. එතකොට අපි කියන එකට ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. ඉන්ද්‍රිය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ මන ඉන්ද්‍රිය. දැන් මේ මනස කියන එක ඉන්ද්‍රියක් හැටියට ක්‍රියා කරනවා. මනසෙන් කරන දේ වෙන දෙයකින් කිසිම දෙයකින් කරන්න බෑ. මන ආයතනයෙන් කරන දේ චක්ක ආයතනයෙන් කරන්න බෑ. ඒක නිසා ඒ කෘත්‍ය කරන්න ඉන්ද්‍රියක් හැටියට මේ මන ආයතනය ක්‍රියාත්මක වෙනවා. ඊළඟට සංප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් අපි දන්නවා නාම ධර්ම එකට ඇති වෙනකොට එකම අරමුණක් ගන්නකොට එකම වස්තුවක පිහිටලා ඉන්නකොට එකටම නැති වෙනකොට අපි කියනවා ඒක සංප්‍රයුක්තයි කියලා. අපි ඒකට කියනවා සතර සංප්‍රයෝග ලක්ෂණ වලින් යුක්ත නිසා අපි සංප්‍රයුක්ත කියලා කියනවා. මොනවද මේ සතර සංප්‍රයෝග ලක්ෂණ? එකට ඉපදීම, එකට නැතිවීම, එකම අරමුණක් ගැනීම, එකම වස්තුවක පිහිටීම. දැන් එතකොට එකට ඇතිවීම කියලා කියන්නේ චක්කු විඥානයයි පස්සයයි එකටයි ඇති වෙන්නේ. ඊළඟට එකටමයි නැති වෙන්නේ. චක්කු විඥානය නිරුද්ධ වෙනකොට ඒ පස්සේ කියන එකත් නිරුද්ධ වෙනවා. එකම අරමුණයි ගන්නෙ. චක්කු විඥාණයෙන් යම්කිසි රූප අරමුණක් ගත්තනම් ඒ පස්සේ කියන එකත් ගන්න ඒ රූප අරමුණමයි. ඒ වගේම එකම වස්තුවක් මත පිහිටන්නේ. මොකද්ද? චක්කු විඥාණය චක්කායතනයේ මත පිහිටන්නේ. නැත්නම් චක්කු ප්‍රසාද රූපේ. ඒ වගේම පස්සේ කියන එකත් පිහිටන්නේ චක්කු ප්‍රසාද රූපය ඇසුරු කරගෙන. එතකොට අන්න ඒ විදිහට අපි මේ සංප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඊළඟට විඥානයේ ඇති විටයි පස්සේ කියන එක අපිට විද්‍යාමාන වෙන්නේ. එහෙමනම් අපි අත්ති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. අවිගත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියනවා. ඒ වගේම චක්කු විඥානය ඉවත් වෙලා නැති වෙලා නොගිය නිසා නොගිය ආකාරයෙන් මේ පස්සේට උපකාර කරනවා. මොකද ඉවත් කියන්නේ චක්කු විඥානය භංග වෙලා ගිහිල්ලා නම් ඒකට බෑ උදව් කරන්න ස්පර්ශයට. ඒ භංග වෙලා නොගිය නිසා තමයි මේ පස්සේට උදව් කරන්නේ. ඒකට අපි කියනවා අවිගත ප්‍රත්‍යයෙන් උදව් කරනවා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට නව ආකාරයකින් මේ විපාක මනායතනය කියන මේ චක්කු විඥානාදී වූ විපාක මනායතනය පස්සයට උදව් කරනවා. දැන් අපි මේ සෝත විඥානය ගත්තත් සෝත විඥානේ සෝත සම්පස්සයටත් ඔන්න ඔය විදිහටමයි උදව් කරන්නේ. අන්න ඒ විදිහට තමයි ඉතිරි ආයතන ගැනත් හිතන්න ඕන. හොඳයි. එතකොට අපි මන ආයතනය කියන කොටසත් දැන් අපි බැලුවා. අපි දැන් විශේෂයෙන්ම අපි මෙතන සඳහන් කරේ විපාක ආයතන ටික තමයි අපි එතෙන්දි ගත්තේ නේද? හොඳයි. ඊළඟට රූපායතන තෙම. දැන් රූපායතනය ගත්තොත් බලන්න දැන් අපි මෙච්චර වෙලා කතා කරේ ආධ්‍යාත්මික ආයතන. මොනවද ආධ්‍යාත්මික ආයතනය කියලා කියන්නේ? ආයතන 6ක් ආධ්‍යාත්මිකයි, ආයතන 6ක් බාහිරයි. ඒ ආධ්‍යාත්මික ආයතන ටික තමයි චක්කායතන, සෝතායතන, ගහනායතන, ජීවායතන, කායායතන, මනායතන කියන්නේ. ඒතර බාහිර ආයතන කියලා කියන්නේ ඒවාට ගොදුරු වෙන ආයතන. මොනවද? චක්කායතනයට ගොදුරු වෙන්නේ රූපායතනෙ. සෝතායතනයට ගොදුරු වෙන්නේ සද්දායතනෙ. ඔව්.
ඊට පස්සේ ඝාන ආයතනයට ගොදුරු වෙන්නේ ගන්ධ ආයතනය. ඊට පස්සේ ජීව ආයතනයට ගොදුරු වෙන්නේ රස ආයතනය. ඊට පස්සේ පොට්ටබ්බ ආයතනයට ගොදුරු වෙන්නේ සමාවෙන්න. කාය ආයතනයට ගොදුරු වෙන්නේ පොට්ටබ්බ ආයතනය. එතකොට ওই විදිහට ගත්තාම අපිට දැන් බාහිර ආයතන ටිකකුත් තියෙනවා. හරි? දැන් ඒකේ රූප ආයතනය කියන කොටස හැබැයි දැන් මේ සලායතන පච්චයා පස්සෝ කියන එකට දැන් අපි එතන ගත්තොත් දැන් ආධ්‍යාත්මික ආයතන 6 කොයි විදිහටද මේ පස්සේට උදව් කරන්නේ කියන එක දැන් අපි පෙන්නවා. දැන් මේ බාහිර ආයතන 6ත් ওই විදිහටම උදව් කරනවා පස්සේට. ඒ කොහොමද? රූප ආයතනය ගත්තොත් චක්කු සම්පස්සේට. දැන් රූප ආයතන තිබුණොත්නේ චක්කු කියන්නේ චක්කායතන රූපායතන ආදී තිබුණාමනේ මේ චක්කු සම්පස්සේ ඇති වෙන්නේ. මන ආයතනය වගේ දේවල් තිබුණාමනේ. එතකොට දැන් මෙතන කියනවා රූපායතනය චක්කු සම්පස්සේට 4 ආකාරයකින් ප්‍රත්‍ය වෙනවා. කොයි විදිහටද? ආරම්මන ප්‍රත්‍ය. දැන් බලන්න මොකද දැන් චක්කු සම්පස්සේට ඒ ස්පර්ශයට චක්කු විඥානයේ තියෙන ස්පර්ශයට අරමුණ වෙන්නේ රූපායතනෙ. එහෙමනම් අපි කියනවා මේ රූපායතන ආරම්මන ප්‍රත්‍යයෙන් චක්කු සම්පස්සේට ප්‍රත්‍ය වෙනවා කියලා. ඒ වගේම අර කලින් කිව්වා වගේ රූපායතනයත් කලින් ඉපදිලා පසුව පහළ වෙන චක්කු සම්පස්සේට ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම රූපායතනේ ඇති නිසා තමයි චක්කු සම්පස්සේ ලැබෙන්නේ. ඒක නිසා අත්ති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. රූපායතනේ ඉක්ම ගිහින් නැති හින්දාම ලැබෙන්නේ. ඒක හින්දා අවිගත ප්‍රත්‍යනොත් ප්‍රත්‍ය වෙනවා. ඔය ආකාරයෙන් 4 ආකාරයට ප්‍රත්‍ය වෙනවා කියලා මෙතනදී සඳහන් කරනවා. එතකොට ශබ්දායතන සෝත සම්පස්සාදීන්ටත් ඒ විදිහටම 4 ආකාරයකින් ප්‍රත්‍ය වෙනවා. ආරම්මන ප්‍රත්‍යයෙන්, පුරේජාත ප්‍රත්‍යයෙන්, අත්ති ප්‍රත්‍යයෙන්, අවිගත ප්‍රත්‍යයෙන්. ඊළඟට මනෝ සම්පස්සයට ඒ රූපාදී ආයතනද ධම්මායතනද ඒ 4 පරිද්දෙන්ම ප්‍රත්‍ය වේ. එසේම ආලම්බන ප්‍රත්‍ය මාත්‍රේනොත් ප්‍රත්‍ය වෙනවා කියලා දෙනවා. දැන් මනෝ සම්පස්සේ කියනකොට අපිට ගන්න වෙනවා විපාක. දැන් මෙතනදී අපි කිව්වේ විපාක විඥානනේ ගන්න. එතකොට දැන් බලන්න අපිට දැන් චිත්ත වීතියකදී තියෙනවා විපාක විඥානේ. චක්කු විඥාණයට පස්සේ සම්පටිච්ඡන කියන විපාක විඥානයක් හම්බ වෙනවා. අන්න ඒවටත් ওই රූපාදී ආයතනත් ඒ වගේම අනිකුත් ධම්මායතන. මොනවද ධම්මායතන කියන්නේ? චක්කු විඥාණයට පස්සේ සම්පටිච්ඡන සිතේ තියෙන පස්සේ හැර ඉතිරි චෛතසික ධර්ම ටිකත් ඒ පස්සේට උදව් කරනවා. අපි කියවනේ සිතක් ගත්තාම ඒකේ තියෙනවා චෛතසික. ඒ චෛතසික වල පස්සේ හැර තියෙන අනිත් චෛතසික ඒ පස්සේට උදව් කරනවා. එතකොට ධම්මායතනයත් උදව් කරනවා. හරි? ඒ වගේම සමහර වෙලාවට මන ආයතනයට ආරම්මන ප්‍රත්‍ය මාත්‍රේනොත් ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. එතකොට අපි බැලුවොත් එහෙම දැන් අපි ගත්තොත් සමහර විට අතීත දේවල් සිහි වෙනකොට අතීත දේවල් සිහි වුණාම ඇති වෙනව නේද අපිට ඒ ගැන චිත්ත වීති පහළ වෙනවා. අතීතයේ යමක් සිහි වුණා. අපි හිතමුකෝ හැමදාම ගන්න උදාහරණය රුවන්වැලි සෑය. අපි අතීතයේ රුවන්වැලි සෑය සිහි වුණා. අතීතයේ දැකපු රුවන්වැලි සෑය සිහි වුණා. එතකොට බලන්න එතනදී පුරේජාත ප්‍රත්‍ය ගන්න බෑ. ඒක එකම චිත්ත වීතියකදී පහළ වෙච්ච රූපයක් නෙවෙයි. ඒක අතීත රූපයක් අපි මේ මතක් කරන්නේ. එතකොට ඒක පුරේජාතයි කියලා ගන්න බෑ. පුරේජාත කියලා ගන්නෙම එකම චිත්ත වීතියකදී පහළ වෙලා පසුව එකට උදව් කරන. එතකොට ඒක ගන්න බෑ. අත්ති ප්‍රත්‍ය ගන්න බෑ. මොකද අතීත රූපේ දැන් නැහැ. ඒක නිසා අත්ති ප්‍රත්‍ය ගන්නත් බෑ. අවිගත ප්‍රත්‍ය ගන්නත් බෑ. මොකද ඒක විගතයි. අතීත රූපය කියලා කියන්නේ ඒක විගතයි. ඒකින්ද අවිගත ප්‍රත්‍ය ගන්නත් බෑ. එහෙමනම් මෙතෙන්දී ගන්න පුළුවන් එකම ප්‍රත්‍ය තමයි ආරම්මන ප්‍රත්‍ය. ඒක නිසා ඇතැම් අවස්ථාවලදී අතීත විශේෂයෙන්ම උදාහරණයක් හැටියට ගත්තාම අතීත අරමුණු ගත්තාම ඒක අරමුණු මාත්‍රයක් පමණින් තමයි පස්සේට උදව් කරන්නේ. ඉතින් ඒක නිසා කියනවා ආරම්මන ප්‍රත්‍ය මාත්‍රේනොත් ප්‍රත්‍ය වෙන අවස්ථා තියෙනවා කියලා. මනෝ සම්පස්සේට. හොඳයි. දැන් අපිට පුළුවන් මේ පිළිබඳව තවදුරටත් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ පිළිබඳව සාකච්ඡා කරන්න. මොනවා හරි තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඒ වගේම අපිට මග ඇරුණු කරුණු හරි මොනවා හරි තියෙනවා නම් ඒවත් පොඩ්ඩක් අපිට මතක් කරලා දෙන්න.
හොඳයි. තෙරුවන් සරණයි. ජයන්ත මහත්තයා අවිගත ප්‍රත්‍ය කොහොමද මේක රූපායතනය චක්කු සම්පස්සයට අවිගත ප්‍රත්‍ය කිව්වම ඔව් විගත කියලා කියන්නේ මොනවද? විගත බලන නේද දැන් ඇති වෙනනේ නැති අවිගත අවිගත රාගෝ අවිගත ඡන්தோ ඉවත් වීම කියලා ඔබතුමා කිව්වනේ ඔව් නැති බවින්. දැන් අහපු එකට කියන්නකෝ මේ අවිගත රාගෝ කියලා අහලා තියෙනව නේද? රාගේ නැතිකම රාගෙන් වෙන් වූ බවද අවිගත රාගෝ අවිගත ඡන්தோ රාගේ තුලද රාගේ තියෙනවා දුරු නොවූ රාගයේ ඇති බව. හරි? ඡන්දේ දුරු නොවූ බව තමයි අවිගත කියලා කියන්නේ. එතකොට අවිගත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය කියන්නේ දුරු නොවූ භාවයෙන්. ඒ කියන්නේ දැන් රූපායතනය දුරු වෙලා කියලා කියන්නේ රූපායතනය භංගයට ගිහිලා නේ. එහෙම නොවුන නිසා තමයි මේ විඥාන ඒ වගේම පස්ස වගේ දේවල් ඇති වෙන්නේ. පස්සයට හරි ඒ කියන්නේ වර්තමානයේ ගත්තම චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස කියන ඒ ස්පර්ශ පහ ඇති වෙන්නේ වර්තමාන අරමුණක් තියෙනකොට. ඒක හොඳට මතක තියාගත යුතු දෙයක්. විශේෂයෙන්ම චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියන විඥාන හටගන්නේ වර්තමාන අරමුණක පමණක්මයි. අරමුණ වර්තමාන විය යුතුයි. අපිට බෑනේ ඊයේ තිබිච්ච දෙයක් බලන්න පුළුවන්ද දැන්? බෑ නේද? ඊයේ ඇහිච්ච සද්දයක් අහන්න පුළුවන්ද? බෑනේ. අහනවා නම් මේ ශබ්දේ මේ වර්තමාන මොහොතේ තියෙන ශබ්දේ තමයි අහන්න පුළුවන්. අපි අර රෙකෝඩින් දාලා අහන්නෙත් ඒ ඊයේ අහපු එක නෙමෙයි ඒක අලුතෙන්ම අහන එක. හරි? ඒක නිසා ඒ ආයතන ගත්තාම ඒ කියන්නේ චක්කායතන වගේ දේවල් නැත්නම් චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියන ඒ විඥාන වල අරමුණ වෙන්නෙම වර්තමාන අරමුණක්. නමුත් දැන් මනෝ විඥාන නැත්නම් මනෝ විඥානය ගත්තොත්, මනෝ සම්පස්සේ ගත්තොත් ඒවට පුළුවන් අතීත අරමුණු, වර්තමාන අරමුණු, අනාගත අරමුණු කියන ඒ තුන් කොටසටම තුන් කොටසම අදාළ වෙනවා. ඒ කියන්නේ පසුගිය දෙයක් අරමුණු කරගෙන අපිට සිත් පහළ වෙනවා. නේ? ඒකනේ හුඟක් වෙලාවට පසුතැවිලි වෙන්නේ මොකක්ද? දැන් පසුතැවිලි වෙනවා කියන එක දන්නවනේ හැමෝම. පසුතැවිලි වෙන එක හොඳම උදාහරණයක්. පසුතැවිලි වෙන දෙයක අරමුණ මොකද්ද? වර්තමාන අරමුණක්ද? අතීත අරමුණ එකක්නේ. අතීත අරමුණක්. පරණ දෙයක් මතක් කරලා මට මේක කරන්න බැරි වුණානේ. එහෙම නැත්නම් මම මේක කරානේ කියලා පසුතැවිලි වෙනවා. ඒ කියන්නේ අතීත අරමුණක්. තමයි ගන්නෙ නේ. එතකොට මනෝ සම්පස්සයට පුළුවන් විගත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන දේවල් තියෙනවා. නේ? ඒව දැන් නෑ ඇත්තටම. ඒ හිච්ච සද්ද කවුරු හරි කෙනෙක් Tamanට දොසක් කිව්වනම් අතීතේ ඒ ශබ්දේ දැන් නැහැ. නමුත් ඒක අරමුණු කරගෙන කොච්චරක් අකුසල් සිත් පහල කරගන්න පුළුවන්ද? නේද? ඒ අකුසල් සිත් පහල කරගන්නවා කියන්නේ ඒ චිත්ත වීති වල විපාක විඥාන ඇති වෙනවා. සම්පටිච්ඡන සම්තිරණ වගේ. එතකොට ඒ අවස්ථාවලදී ඒ මනෝ සම්පස්සයට ප්‍රත්‍ය වෙන්නේ අතීත අරමුණක්. ඒ අතීත අරමුණ විගතයි. අවිගත නෙවෙයි. ඒක ඉවත් වෙලා ගිහිල්ලා ඉවරයි. අත්‍ය ප්‍රත්‍ය ගන්න බෑ. ඒක ඇත්තම දැන් නැහැ. ඉතින් ඒක නිසා ඒ වෙලාවේ මේ ආරම්මන ප්‍රත්‍ය මාත්‍රයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා සඳහන් කරනවා. ඒක පැහැදිලි ඇති කියලා හිතනවා. ඔව් ජයන්ත මහත්තයා ඒක මම අවිගත විගත අනිත් පැත්තට මම මට එහෙමයි හිතිලා තියුනේ. දැන් හොඳයි. තව මොනාරි අද පොඩ්ඩක් ඉස්සෙල්ලා පිටුවට යමුද පොඩ්ඩක්? ඒ අන්තිම ඡේද බලන්න ඒ පංචවිධ ආයතනයන්ගෙන් අන්‍ය වූ හුදකලා වූ විපාක මන ආයතනෙ. එතකොට අර චක්කුසෝත ගාන ජීවහා කාය වලින් හුදකලා වුණු විපාක මන ආයතනෙ. ඒක හරි විපාක සිත්නේ තියෙන්නේ. එතකොට විපාක මන ආයතනෙ කුසල විපාකාදී පංචද්වාරිකාදී වශයෙන් නොයෙක් ප්‍රභේද ඇති ද්විපංච විඥාන. එතකොට මෙතන සඳහන් වෙන්නේ මේ ද්විපංච විඥාන ගැන විතරද?
ඔව් විපාක මෙතනදී සඳහන් කරලා තින්නේ කුසල විපාක ආදී කියලා තියෙනවානේ. කුසල විපාක ආදී පංචද්වාරික ආදී දෙකම. වශයෙන් නොයෙක් ප්‍රභේද විපංච විඥාන. නොයෙක් ප්‍රභේද ඇති ද්විපංච විඥානයන් හා සංප්‍රයුක්ත කියලා තියෙන. හැබැයි මෙතනයි එතන කුසල විපාකත් ගන්න වෙනවා. කුසල ඒක විපාක තමයි ඒක ඔව්. හ්ම්. ඒකයි අනිත් එක දැන් මේ සම්පටිච්ඡන සම්තිරණාදියත් ඇතුළත් වෙන්න ඕනේ නේද? රත් වෙන්න ඕනේ. මොකද කුසල විපාක ආදී කියලා තියෙනවනේ. කුසල විපාක ආදී පංචද්වාරික ආදී දෙකම. ඔව්. නොයෙක් ඒතර ප්‍රභේද 10ට වැඩිය තියෙනවා වගේ මට හිතෙන්නේ. අනිවාර්යෙන්ම. ආ අනිවාර්යෙන්. හරි. ඔව් ඒ හැම වෙලාවකම ප්‍රත්‍ය වෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ මන ආයතනයත් එක්ක කියන්නේ ශ්‍රී චන්ද්‍රික මහත්මිය කවුරු හරි කතා කරා. හොඳයි. ඒක පැහැදිලි නේද? සමහරලාට මේ පොතේ යම් පොඩි අපි කතා කරනකොට වඩා චූටි තැන් වෙනස් වෙන සමහරට මුද්‍රණ දෝෂ වෙන්නත් පුළුවන්. තේරුම් ගැනීම අතින් මම හිතනවා මේ විපාක මන ආයතන කියනකොට මේ කුසල විපාක කියන කොටසත් ගන්න වෙනවා. පංචද්වාරික කියන කොටසත් ගන්න වෙනවා. ඔව් මටත් හිතෙන්නේ මෙතන විපංච විඥානයන් නෙමෙයි විපාක විඥානයන් හා කියලා එන්න ඕනේ නේද? ඒක තමයි මේ නොයෙක් ප්‍රභේද ඇති විපාක විඥානයන් හා සංප්‍රයුක්ත වූ නේද? ඒක බොහොම හොඳයි. ඒක මෙතන මේ විපංචනේ මෙතන විපාක විඥානයන් හා සංප්‍රයුක්ත වූ ස්පර්ශයට කියන තමයි එන්න ඕනේ. ඔව්. ඔව්. හොඳයි බොහොම හොඳ මේ සොයා බැලීමක් ඒක. හොඳයි. තව මොන හරි අදහස් තියනවද? හොඳයි අපි යමු ඊළඟ කොටසට. එහෙනම් ඊළඟ කොටස තමයි පස්සපච්චය වේදනා කියන එක. දැන් අපි දැනගත්තා මේ කලින් කතා කරේ සලායතන පච්චය පස්සෝ කියන එක. එතකොට අපි දැන් දන්නවා සලායතන කොයි විදිහේද පස්සෙන් උපකාර කරන්නේ කියලා නේද? ඒ සලායතන කියනකොට චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවආයතන, කායායතන කියන ඒ රූප කොටස් වලට අයිති ආයතන ටිකකුත් තියෙනවා. විපාක මන ආයතනක් තියෙනවා. නේද? ඒවා කොයි ආකාරයෙන්ද පස්සේ උදව් කරන්න කියන එක තමයි අපි කලින් කිව්වේ. දැන් අපි කතා කරනවා පස්සේ කියන එක කොහොමද වේදනාවට ප්‍රත්‍ය වෙන්නේ කියලා. එතකොට දැන් පස්ස කියන එකත් වේදනා කියන එකත් ගත්තහම මේ සිතක ඇතිවන චෛතසික දෙකක්. ඒකේ කෘත්‍ය තමයි. කෘත්‍ය අනුව දැන් පස්ස කියන එකේ කෘත්‍ය මොකද්ද? පස්ස කියන චෛතසිකයේ කෘත්‍ය මොකද්ද? අතින්නම් සංගතිය කියන තුන් දෙනාගේ එකතු දෙකක් එකට එකතු කරලා දෙනවා. ඔව් ඒකේ ප්‍රයුක්ත ධර්මත් ඒක රැක. අන්න ඒක තමයි. ඒක මෙහෙමයි දැන් සිතත් අරමුණත් කියන ඒවා සිතත් සිතේ උපදින අනිකුත් චෛතසික ධර්මත් අරමුණත් කියන තුන එකට සම්බන්ධ කරන එක තමයි මේ පස්සේ කියන එකෙන් කරන්නේ. හරි? එතකොට වේදනා කියන එකෙන් මොකද්ද කරන්නේ? වේදනාවේ කෘත්‍ය මොකද්ද? අරමුණක රස අරමුණේ දැනගන්න. රසය විඳිනවා. අන්න හරි. අරමුණේ රසය විඳීම තමයි වේදනා කියන එකේ කෘත්‍ය. එහෙමනම් එතකොට මේ පස්සයයි වේදනාවයි එකකට පස්සේ එකක් පහළ වෙනවද නැත්නම් එකටම ඇති වෙනවද? එකටම ඇති වෙනවා නේද? පස්සපච්චා වේදනා. පස්ස නිසා වේදනාව ඇති වෙනවා. පස්සේ නිසා වේදනාව ඇති වෙනවා කිව්වත් ඒක අපි දන්නවා පස්ස වේදනා කියන එක සහජාතයි. හරි? පස්ස වේදනා කියන එක සහජාතයි. එකටම උපදින්නේ. සංප්‍රයුක්තයි සහජාතයි සංප්‍රයුක්තයි අඤ්ඤමඤ්ඤයි නේද? අත්ති ප්‍රත්‍ය තියෙනවා අවිගත ප්‍රත්‍ය තියෙනවා. දැන් අපි ටිකක් දන්නවනේ පිළිබඳව නේද? එහෙම කතා කරන්න පුළුවන් අපිට. එතකොට මෙතනදී වචනයක් තියෙනවා බලමු අපි ඉස්සරහට යමු මේ සම්පස්සජා කියන එක. හරි? ස්පර්ශය ඇති කල්හිම වේදනාව වෙත්. ඒ කියන්නේ මොකද්ද? ස්පර්ශය තියෙනකොටම තමයි වේදනාව වෙන්නේ. ඒ කියන්නේ එකටම උපදින්නේ. ස්පර්ශය නැති කල්ලි නොවේති. නේද?
ඒ කියන්නේ මේ ඇති කල්ලි මේ වෙයි මේ නැති කල්ලි මේ නොවේ. ඒ කියන්නේ ඉදප්පච්චේතාය. තාවේ මේ කියන්නේ. ඒක නිසා පස්සපච්චය වේදනා කියලා කියනවා. මොකද පස්සේ තියෙන කොටමයි වේදනාවක් තියෙන්නේ. ස්පර්ශය නැත්තම් වේදනාව නැහැ. එතකොට ద్వාර වශයෙන් ගත්තහම මේ වේදනාව 6කට බෙදෙනවා. කොටස් 6කට. ඒ තමයි චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, घान संपස්සජා වේදනා, જીවහා සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා කියන්නේ. එතකොට මේ ආයතන 6 අනුව දැන් ඔය ස්පර්ශයේ බෙදුවා. දැන් ඒ ආයතනය උපයෝගී කරගෙන නැත්නම් උපකාර කරමින් වෙමින් නැති වෙන සම්පස්සේ නැත්නම් පස්සේ නිසා හටගන්න වේදනාව. විදිහට අපි මේ වේදනා 6ක් නම් කරා. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ඝාන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියලා. එතකොට මේ විදිහට ద్వාර වශයෙන් මේ ඇත්තම ద్వාරනේ. චක්කු සෝත ගාන જીවහා කාය මන කියලා කියන්නේ ద్వාර. ద్వාර 6නේ. ඒ 6 විදිහකට වෙච්ච මේ ద్వාර විදිහට එන මේ වේදනාව වෙනම ගත්තොත් අපිට සිත් අනුව ගත්තොත් සිත් 80 ඒ වේදනා 89. මොකද සිත් 89ක් අපිට හම්බ වෙනවා නම් ඒ සිතේ තියෙන වේදනාව ඒ සිතට අදාළ වෙච්ච වේදනාව. චක්කු විඥානයත් එක්ක උපදින වේදනාව නෙවෙයි සෝත විඥානයත් එක්ක උපදින වේදනාව. ඒක වෙනස් වෙනමම වේදනාවක්. එකම නම දුන්නාට වෙනමයි ඒවා තියෙන්නේ. හරි? එතකොට මේ විදිහට සිත් 89ක් එක්ක සංප්‍රයුක්ත ඒ 89ක් වෙච්ච වේදනාව තමයි මේ ආයතන 6 ద్వාර 6 අනුව ඇති වෙන වේදනා කියලා ගන්න. හරි? එතකොට ඒ 89ක් වෙච්ච වේදනාව අතරින් පස්සපච්චය වේදනා කියන පදේ තියෙන්නේ මොනවද? දෙතිස් විපාක විඥානයන්හි සංප්‍රයුක්ත වේදනා 32 ගත යුතුයි කියලා කියනවා. දැන් බලන්න මෙතනදී මේ චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා ආදී වශයෙන් මේ මනෝ සම්පස්සජා වේදනා කියලා ටික කියනකොට අපි දන්නවා හැම හිතකම සර්ව චිත්ත සාධාරණ චෛතසිකයක් තමයි වේදනා කියන්නේ. පස්ස කියන්නේත් එහෙමයි. හරි? පස්ස කියන්නේත් සර්ව චිත්ත සාධාරණ චෛතසිකයක්. වේදනා කියන්නේ සර්ව චිත්ත සාධාරණ කියන සෑම සිතකම වැඩ කරන චෛතසිකයක්. එතකොට හැබැයි මෙතනදී ගන්නකොට ගන්නේ මේ 32ක් වෙච්ච විපාක විඥානයත් එක්ක සංප්‍රයුක්ත වෙච්ච වේදනා 32 තමයි මෙතන ගන්න. හරි? එතකොට අපිට කියන්නකො බලන්න කවුරු හරි මොනවද මේ විපාක විඥාන 32 ආවේ කොහොමද කියලා? අහේතුක සිත් 15යි කාමසෝබන විපාක සිත් 8යි රූපාවචර විපාක සිත් 5යි අරූපාවචර විපාක සිත් 4යි එතන 17යි අර 15යි 32යි මං හිතන්නේ. හරි. එතකොට මෙතනදී අරන් ලෞකික විපාක සිත් 32 තමයි ගන්නෙ නේද? ලෞකික විපාක සිත් 32 තමයි මෙතනදී ගන්න. අරන් තියෙන්නේ මේ විස්තර කිරීම අනුව නේද? හොඳයි. ඊළඟට වේදනාවට ප්‍රත්‍ය වන ස්පර්ශයන් අතරින් චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස කියන පංචද්වාරේහි පවතින ස්පර්ශය හඳුන්වන්නේ කොහොමද? චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා කියන ඒ වේදනාවන්ට ඒ සම්පස්සේ කොයි විදිහටද ප්‍රත්‍ය වෙන්නේ? සහජාත ප්‍රත්‍ය. හරි? 8 විදිහකට ප්‍රත්‍ය වෙනවා. ඒක එක විදිහක් තමයි දැන් අපි මේ පස්ස කියන එක කොයි විදිහටද වේදනාවට සම්බන්ධ වෙන්නේ කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් බලන්න චක්කු විඥානයේ සිතේ ඇතිවෙන පස්සේ ගත්තාම ඒ සිතේම ඇතිවෙන වේදනාවට ඒ කොයි විදිහටද ප්‍රත්‍ය වෙන්නේ? සහජාත ප්‍රත්‍යයෙන්. මොකද චක්කු විඥානය ඇති වෙනකොට ඒ විපාක විඥානේ සහජාත වශයෙන් එකට ඉපදීම් වශයෙන් පස්සේ වේදනාවට ප්‍රත්‍ය වෙනවා.
අඤ්ඤමඤ්ඤ වශයෙන්. මොකද ඒ සිතේ තියෙන පස්සෙයයි වේදනාවයි කියන දෙක එකිනෙකාට උදව් කරගන්නවා. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ලබනවා. නිස්සය ප්‍රත්‍ය ලබනවා. ඒ කියන්නේ පස්සය කියන එක අපි ගත්තොත් එහෙම වේදනාව කියන එක පස්සේ නිස්සය කරගෙන පවතිනවා. ඊට පස්සේ විපාක ප්‍රත්‍ය ලැබෙනවා. මේ විපාක සිත්වල තියෙන චෛතසික ධර්මයන්ගේ තියෙන නාම ධර්මයෝ විපාක ප්‍රත්‍යයෙන් හටගන්න දේවල්. ඒකින්ද විපාක ප්‍රත්‍ය ලැබෙනවා මේ පස්සේ කියන එකේ විපාක ප්‍රත්‍ය ලැබෙනවා වේදනාවට. ඊළඟට ආහාර ප්‍රත්‍ය නේද? පස්ස ආහාරයක් හැටියට ක්‍රියාත්මක වෙනවනේ. පස්ස ආහාරය කියන එක ලැබෙනවා වේදනාවට. පස්ස ආහාරය කියන ප්‍රත්‍ය ලැබෙනවා. ඊට පස්සේ සංප්‍රයුක්ත ප්‍රත්‍ය. සංප්‍රයුක්ත කියලා කිව්වේ එකට උපදින්න, එකට නිරුද්ධ වෙන්න, එකම අරමුණක් ගන්න, එකම වස්තුවක් උපකාර කරගෙන හට ගන්න කියන අර්ථයෙන් සංප්‍රයුක්ත ප්‍රත්‍යයක් ලැබෙනවා. ඊළඟට වේදනාව පස්සේ තියෙන නිසා තමයි වේදනාව ඇති වෙන්නේ. අත්ති ප්‍රත්‍ය. පස්සය නිරුද්ධ වෙලා නොගිය නිසා තමයි වේදනාව කියන එක ඇති වෙන්නේ. අවිගත ප්‍රත්‍ය කියන ඔන්න ඔය ප්‍රත්‍ය 8කින් පස්සය කියන එක වේදනාවට උදව් කරනවා. මේ අර චක්කු සම්පස්සජා, සෝත සම්පස්සජා ආදී වූ ඒ ආයතන පහේ තියෙන වේදනාවනේ මෙතන ගන්න. හරි? කාය සම්පස්සජා වේදනාව කියන ඒ ආයතන පහත් එක්ක ඇති වෙන සම්පස්සේ තමයි මෙතනදී මේ විදිහට 8 ආකාරයකින් වේදනාවට උදව් කරන්නේ. මේ විදිහට ප්‍රසාද වස්තුව ඇසුරු කරගෙන එන වේදනාව ගත්තහම මෙතෙන්දී කියනවා මෙකී ප්‍රසාද වස්තුක පංච වේදනාවන් කෙරෙන් අවශේෂ වූ චක්කු ద్వාරාදී වූ එක් එක් ద్వාරයක්හි සම්පටිච්ඡන සම්තිරණ තදා. දැන් බලන්න චක්කු විඥානයක් ඇති වෙනවා කියනකොට ඒක තනියෙන් ඇති වෙන්නේ නැහැ. ඒක ඇති වෙන්නේ සිත් පේළියක. නැත්නම් වීතියක තමයි වීතියක පහළ වෙන සිතක් ඇටියට තමයි මේ චක්කු විඥාන සිත ඇති වෙන්නේ. එතකොට චක්කු විඥාණයෙන් අනතුරුවම සම්පටිච්ඡන සිත පහළ වෙනවා. ඊළඟට සම්තිරණ සිත පහළ වෙනවා. ඊළඟට ජවන් සිත් පෙළක් ගිහිල්ලා අතිමහාන්තාරම්මන අවස්ථාවේදී ගත්තාම තදාරම්මන සිත් පහළ වෙනවා. එහෙම වුණාම මෙතෙන්දී කියනවා මෙන්න මේ අවශේෂ වූ චක්කු ద్వාරාදී වූ එක් එක් ద్వාරයකහි, ඒ කියන්නේ චක්කු ద్వාර ආදී කියලා කියන්නේ සෝතද්්වාර, ගානද්්වාර, ජීවහද්්වාර, කායද්්වාර කියන ඒවත් එකතු කරලා ගත්තේ. හරි? එක් එක් ద్వාරයක එක එක ద్వාරවල සම්පටිච්ඡන සම්තිරණ තදාරම්මන විදිහට ප්‍රවෘත්ත වූ කාමාවචර විපාක, ඒවත් විපාක වේදනා. සම්පටිච්ඡන සිතත් විපාකයි, සම්තිරණ සිතත් විපාකයි, තදාරම්මන සිතත් විපාකයි. එන්නේ ඒ සිත්වල තියෙන වේදනාවන්ට චක්කු සම්පස්සේ මුල් කොට ඇති ස්පර්ශ තෙම. දැන් චක්කු සම්පස්සේ මුල් කොටගෙන තිබිච්ච ස්පර්ශය කියන්නේ චක්කු සම්පස්සජා වේදනා කියන එක චක්කු විඥානයේ ඇති වෙච්ච වේදනාව උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ඈතින් දුරින් ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ චක්කු විඥානයේ තිබුණ ස්පර්ශය දුරින් ප්‍රත්‍ය වෙනවා අර සම්පටිච්ඡන සම්තිරණ තදාරම්මන කියන සිත්වල වේදන ඇති වෙන වේදනාවට. ඒක තමයි මේ උපනිශ්‍රය ප්‍රත්‍ය කියලා කියන්නේ. ඒ කියන්නේ චක්කු විඥානය කියන එක ඇති වුන් නැත්නම්, එතන පස්සේ ඇති වුන් නැත්නම් ඉන් ඉදිරියට සිත් පහළ වීමක් නැහැ. ඒ ඉදිරියට පහළ වෙන විපාක සිත් වල වේදනාව ඇති වෙන්නත් අර චක්කු විඥානය කියන එකේ ඇති වෙච්ච පස්සේ කියන එක උදව් කරා. අන්න ඒකයි මෙතන මේ උපනිශ්‍ර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වුණා කියලා කියන්නේ. දැන් මනෝද්වාරය ගත්තොත් තදාලම්බන වශයෙන් ප්‍රවෘත්ත වූ කාමාවචර විපාක වේදනාවන්ට සහජාත මනෝ සම්පස්සේයයි කියන ලද ඒ ස්පර්ශතෙම එම අට පරිද්දෙම ප්‍රත්‍ය වේ. අර කලින් කිව්ව විදිහට අට විදිහක් කිව්වනේ. සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක ආහාර සංප්‍රයුක්ත අත්ති ප්‍රත්‍ය අවිගත ප්‍රත්‍ය කියලා. මෙතෙන්දී කියනවා මනෝද්වාරය ගත්තොත් එහෙම මනෝද්වාරය ගත්තොත් මේ තදාලම්බන වශයෙන් ප්‍රවෘත්ති හටගත්ත විපාක වේදනාවට සහජාත මනෝ සම්පස්සයයි කියන ලද ස්පර්ශය. ඒ කියන්නේ මෙතනදී මේ තදාලම්බන සිතේ ඇති වෙන වේදනාවට ඒ තදාලම්බන සිතේ ඇති වෙච්ච සම්පස්සය කොයි ආකාරයෙන්ද? අට ආකාරයකින් උදව් කරනවා කියලා කියනවා. හරි?
එතකොට බලන්න එතනදිත් ඒ විපාක සිතේ තියෙන ස්පර්ශයත් ඒ සිතේ තියෙන වේදනාවට අර අට ආකාරයෙන් සහජාත වශයෙන් උපකාර කිරීමක් වෙනවා. ඒ වගේම තමයි දැන් ඇත්තම මේ සම්පටිච්ඡන සම්තිරණ කියනකොටත් ඒ වගේ ඒ සිත්වල ඇති වෙන ස්පර්ශයත් සහජාත වශයෙන් තමයි ඒ සිත්වල වේදනාවට උපකාර වෙන්නේ. හැබැයි අර ద్వාරයේ ඇති වෙච්ච ඒ කියන්නේ චක්කු විඥානයේ ඇති වෙච්ච පස්සය දුරින් උපකාර කරනවා ඒ වේදනාවට. නමුත් ඒ සිතේම ස්පර්ශය ළඟින් සහජාත වශයෙන් උපකාර කරනවා. ඉතින් ඒක තමයි අපිට මෙතනින් තේරුම් ගන්න තියෙන්නේ. ඊළඟට බලන්න හරි ප්‍රතිසන්දි භවාංග චුති වශයෙන්ද ප්‍රවෘත්ති වූ ත්‍රිභූමික විපාක වේදනාවන්ට. දැන් මෙතන මේ ත්‍රිභූමික කියන්නේ මොකද්ද පොඩ්ඩක් මතක් කරන්න. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය. අන්න හරි. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියන ඒ භූමි තුනේ විපාක වේදනාවක් නැත්නම් මේ ප්‍රතිසන්දි සිත කියලා කියන්නේ විපාක සිතක්. ඒ ප්‍රතිසන්දි සිත නැවත ඇති වෙනකොට ඒ කියන්නේ ඒ ප්‍රතිසන්දියෙන් පස්සේ නැවත ඒ සිත පහළ වෙනකොට අපි කියනවා භවාංගය. ඒ වගේම සිත වෙනත් අරමුණකට බාහිර අරමුණකට නොයනකොට ඇතිවන සිත තමයි භවාංග සිත කියලා කියන්නේ. ඊළඟට චුතිසිත කියලා කියන්නේ ඒ අරමුණම ගත්ත සිතක් ඒ භවයේ අවසාන සිත. ඒතර ප්‍රතිසන්දි සිතෙන් ගත්ත අරමුණමයි භවාංග සිතෙන් අරන් තියෙන්නේ. භවාංග සිතෙන් අරමුණ ගත්ත අරමුණමයි චුතිසිතෙන් අරගෙන තියෙන්නේ. එතකොට අන්න ඒ විදිහට මේ භූමි තුනේම ඇතිවෙන විපාක වේදනාවන්ටද ඒ ස්පර්ශතෙම ඒ සිත්වල ඇතිවෙන ඒ ස්පර්ශය අර විදිහට අට පරිද්දකින් සහජාත අඤ්ඤමඤ්ඤ ආදී වශයෙන් වූ අට විදිහකට ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. එතකොට මනෝද්වාරයේ තදාරම්මන වශයෙන් ප්‍රවෘත්ති වූ යම් කාමාවචර විපාක වේදනාවෝ වෙද්ද ඒ කාමාවචර විපාක වේදනාවන්ට මනෝද්වාරයේහි මනෝද්වාර ආවර්ජන චිත්තය හා සංප්‍රයුක්ත මනෝ සම්පස්සතෙම උපනිශ්‍රේ වශයෙන් එක් ආකාරයකින් ප්‍රත්‍ය වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ උපනිශ්‍රේ කියනොත් නිතරම අපි සරලව හිතාගන්න ටික දුරින් ප්‍රත්‍ය වෙන්නේ. හැබැයි ප්‍රත්‍ය වෙනවා. ඒක අවශ්‍යමයි. අවශ්‍යම දෙයක් තමයි අවශ්‍යම විදිහට තමයි ප්‍රත්‍ය වෙන්නේ. හැබැයි දුරින්. හරි? එතකොට මේ තදාරම්මන කියන සිත පහළ වෙන්නේ ඒ චිත්ත වීතිය අවසානයේදී. ඒ අවසානයේ පහළ වෙන සිතටත් අර මනෝද්වාවර්ජනයත් එක්ක ඇතිවෙච්ච ඒ පස්සය අපි කොහොමද මනෝද්වාර චිත්ත වීතියක් ගත්තාම භවංග චලන භවංග උපච්ඡේද මනෝද්වාර ආවර්ජන ජවන්සිත ඊළඟට තදාරම්මන අපව භවංග නේද? එතකොට ඒ අවසානයේ පහළ වෙන මේ මනෝද්වාර ආවර්ජන චිත්තයට ඒ කියන්නේ තදාරම්මන වශයෙන් පහළ වෙන සිතේ තියෙන වේදනාවට අර මනෝද්වාරාවර්ජන සිතේ තියෙන පස්සය දුරින් ඒ වගේම වැදගත් විදිහට මේ ප්‍රත්‍ය වෙනවා. උපනිශ්‍ර ප්‍රත්‍ය ලැබෙනවා කියලා කියනවා. ඉතින් ඕක තමයි වේදනා සමාවෙන්න පස්සපච්චා වේදනා කියනකොට අපිට දැනගන්න තියෙන කොටස. එතකොට අපි මෙතනදිත් ගත්තේ විපාක විඥාන වලින් තමයි අපි කතා කරේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. එතකොට එතනදී අපි කතා කරා කොයි ආකාරයෙන්ද පස්සය කියන එක වේදනාවට ප්‍රත්‍ය වෙන්නේ කියලා. දැන් මීට අමතරව පොඩි කාරණයක් කියන්නම් ඒකත් මතක තියාගන්න. අපි මෙතනදී කතා කරා චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජීවා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියලා. හරි? එතකොට මේ සම්පස්සජා කියන එකේ තේරුමක් දැනගන්න ඕනේ. චක්කු සම්පස්සජා වේදනාව තියෙන්නේ චක්කු විඥාන සිතේ තමයි සිතේ වේදනාවට තමයි අපි කියන්නේ චක්කු සම්පස්සජා වේදනා කියලා. හරි? සෝත සම්පස්සජා වේදනා කියලා කියනකොට ඒ වේදනාව අපිට හම්බ වෙන්නේ සෝත විඥානය කියන විපාක සිතේ. ඒක කුසල විපාක වෙන්නත් පුළුවන්, අකුසල විපාක වෙන්නත් පුළුවන්. ගාන සම්පස්සජා වේදනා කියනකොටත් එහෙමයි. එතකොට ගාන සම්පස්ස ගාන විඥානය කියන වර්තමාන අරමුණක් අරගෙන ගාන විඥානය පහළ වෙන්නේ.
එතකොට මේ ගාන විඥාණය තියෙන වේදනාව තමයි මේ මෙතන සම්පස්සජා වේදනා කියලා කියන්නේ. ওই විදිහට ගත්තාම මේ ජීවහා විඥානයේ පහළ වෙන වේදනාව. ජීවහා සම්පස්සජා වේදනා. කාය විඥානයේ පහළ වෙන වේදනාව තමයි කාය සම්පස්සජා වේදනාව. මනෝ සම්පස්සජා වේදනා කියලා කියන්නේ ඒ අර අපි කලින් කතා කරපු මනෝ විපාක විඥානවල පහළ වෙන වේදනා. මේ පංච විඥාන ද්විපංච විඥාන නෙවෙයි. ඊට අමතරව මනෝ සම්පස්ස විපාක විඥානයක් පහළ වෙනවා නම් ඒ විඥානවල වේදනා. දැන් තව වචනයක් අපිට මේකෙදි හම්බ වෙනවා විශේෂයෙන් අභිධර්මයේදී චක්කු සම්පස්ස පච්චය වේදනා කියලා. එතකොට එතන දිගන්නේ යමක් දැකලා දැන් අපි හිතමුකෝ දැන් යම් කිසි කසිනයක් වඩනවා කියලා යම් කෙනෙක් කසිනයක් වඩනවා. කසිනේ වඩනකොට අපි ගත්තොත් එහෙම පටවි කසිනයක්, නීල කසිනයක්, පීත කසිනයක් මොනවා හරි කසිනයක් වඩනකොට ඒ කසින මණ්ඩලයේ දිහා බලාගෙන තමයි පටන් ගන්නෙ. හරි? ඒ භාවනාව වඩන්න පටන් ගන්න ඒ කසින මණ්ඩලයේ දිහා බලාගෙන. එතකොට මේ කසින මණ්ඩලයේ දිහා බලාගෙන ඒ භාවනාව කරනකොට මුලින්ම ඇති වෙන්නේ කසින මණ්ඩලයේ දිහා බලාගෙන කියනකොට මොන විඥානය ගැනද අපි මේ කතා කරන්නේ? චක්කු විඥානය. චක්කු විඥානය ගැන. දැන් ඒ චක්කු විඥානයේ වේදනාවක් තියෙනව නේද? ඔව්. ඒකට මොකක්ද අපි කියන්නේ? මොන වේදනාවක් කියන්නේ? චක්කු විඥානයේ තියෙන වේදනාව අපි ඉගෙන ගත්තා. චක්කු සම්පස්සජා වේදනා. අන්න හරි. චක්කු සම්පස්සජා වේදනා. ඒ චක්කු විඥානයේ තියෙන වේදනාව චක්කු සම්පස්සජා වේදනා. නේද? එතකොට දැන් ඔන්න බලන්න කසිනේ දිහා බලාගෙන ඉන්නකොට කෙනෙකුට ඒ චිත්ත වීතිය ඇති වෙනවා චක්කු සම්පස්සජා වේදනා. ඒක ඇති වෙන්නේ චක්කු විඥාන. හරි? එහෙම කෙනෙක් යම් කිසි විදිහකට කසින ධානයකට සමවදිනවා. කසිනයක් පාදක කරගෙන ධානයකට සමවදිනවා. හරි? එතකොට මේ ධානයේත් වේදනාවක් තියෙනවනේ. නේද? ඒ ධාන සිත්වලත් වේදනාව කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් නේද? එතකොට අපි ඒ ධානය හඳුන්වන්න පුළුවන් චක්කු සම්පස්ස පච්චයා වේදනා කියලා. මොකද ඒක පටන් ගත්තේ කොහෙන්ද? චක්කු සම්පස්සයෙන් පටන් ගත්තේ නේද? ධාන කසිනයක් දිහා බලාගෙන ඉඳලා තමයි අර ධාන කියන එක වැඩුවේ. නේද? එතකොට ඒ තරම් දුරට මේ චක්කු සම්පස්සය ප්‍රත්‍යයෙන් හට ගන්න පුළුවන්. ඒ කසින වඩලා ඒ ධාන වඩලා ඒ ධානවල තියෙන ත්‍රිලක්ෂණයට නම් වල යම් කිසි කෙනෙක් මාර්ගඵල ලැබුවොත් ඒ මාර්ගඵල සිත්වල තියෙන වේදනාවත් අපිට කියන්න පුළුවන් චක්කු සම්පස්ස පච්චය කියලා. ඒක නිසා ඒක මේක ගා දුර යන දෙයක්. එතකොට චක්කු සම්පස්ස ජා කියන එකයි චක්කු සම්පස්ස පච්චය කියන එකේ වෙනස තේරුම් ගන්න ඕනේ. එතකොට චක්කු සම්පස්ස ජා කියලා කියන්නේ කොයි විඥානයේද? කොයි විඥානයේ තියෙන වේදනාවද? චක්කු විඥානයේ ඇතිවන වේදනාව. චක්කු විඥාන තියෙන වේදනාව. චක්කු සම්පස්ස පච්චය වේදනා කිව්වොත් ඒක ප්‍රත්‍ය වෙලා පසුව හටගන්න විඥානවල තියෙන වේදනාවට අපිට කියන්න පුළුවන් චක්කු සම්පස්ස පච්චය වේදනා. කොහොමද තියෙන්නේ? තේරුම් ගන්න. මොකද ඒක හුඟක් වෙලාවට අපිට විභංග ප්‍රකරණයේදී අපිට ඕක ගැන විස්තරයක් ලැබෙනවා. එතකොට ජයන්ත මහත්තයා සමාවෙන් දැන් කිව්වේ ඔබතුමා ධානයක් ලැබුවොත් කසින මේ අපි කියමු ප්‍රථම ධානයට සමවැදෙනවා කියලා. එතකොට ඒ ධාන සිතේ යම්කිසි තියෙනවනේ මොකක් හරි වේදනාවක් තියෙනවනේ. ඔව්. සුඛ වේදනාවක්. එතකොට ඒකත් චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් හටගන්නේ නැද්ද? පච්චය. එහෙම සලකනවා. මොකද මෙතන ආරම්භයේ තිබුණේ කසින මණ්ඩලයේ දිහා බලාගෙන ඉඳීම. ඒ එකම දැන් ඒක වෙන වෙනම ඇති වෙච්ච එකක් නෙවෙයි. දැන් කසින මණ්ඩලයේ දිහා බලා හිටපු කෙනෙක්ගේ දැන් ඒ එකම චිත්ත සංතතියක්නේ. හරි. ඒකෙන් පස්සේ ආපහු සෝතේකට ගියේ නෑ යා. නේද? හරි. ඒකෙම ඒ අරමුණමනේ.
එහෙන් ඒ ගත්තු අරමුණම වැඩි වේ. හරි. ඒ අරමුණම වැඩි දියුණු කරමින් ගිහිල්ලා ධාන මට්ටමට ගත්තේ නේද? එතකොට ඒ ධාන මට්ටමට යන්න ප්‍රත්‍ය උනේ මොකද්ද? මේ අර කලින් බලපු රූපේ දිහා බලනකොට ඇතිවෙච්ච සිතේ තිවිච්ච වේදනාව ප්‍රත්‍ය වෙනවා අර වේදනාවට. එතකොට අපි කියනවා චක්කු සම්පස්ස පච්චය වේදනාව කියලා කියනවා. ඒ ධාන සිත් වල ඇති වෙන වේදනාවට. ඒ වගේම මේ ධාන සිත් ඒ වගේම ඒ ධාන සිත් විදර්ශනා කළ යම්කිසි මාර්ගයක් ඵලයක්පත් වුණා නම් ඒ විදිහට එකම කොහොමද ඒක කියන්නේ එකම සම්තතියක එහෙම වුණාම අපි කියනවා චක්කු සම්පස්සජා කියලා. චක්කු සම්පස්ස පච්චය වේදනා කියලා කියනවා එතකොට. ඒ විදිහේ වෙනස්කමක් තියෙනවා. ඉතින් මේ පිළිබඳව තව මොනවා හරි තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තිරුවන් සරණ. ජයන්ත මහත්තයා මට පොඩි පොඩ්ඩක් තෝරලා දෙන්න මට තේරෙන්නේ නැහැ. දැන් සිත් 89ක් තියෙනවනේ. එතකොට එතන ලෝකෝත්තර සිත් තියෙනවනේ. ඇයි විපාක 32ක් විතරක් ගත්තේ? ඒ විදිහට තමයි මේක හඳුන්වන්නේ. කියන්නේ දැන් අපි යන්නේ කොහොමද? දැන් සලායතන දැන් අපි ගත්තේ නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්ස කියනකොට අපි ගත්තේ කොහොමද? අපි ගත්තේ ඒ සලායතන නිසා ඇතිවන ස්පර්ශයනේ විපාක ස්පර්ශයනේ ගත්තේ එතන. ඔව්. නේද? ඔව්. ඒකට මෙතන පස්සපච්චය වේදනා කියනකොටත් ඒ විපාක පස්සේ නිසා ඇතිවෙන වේදනාව තමයි ගත්තේ. ඒක ශාස්ත්‍ර මහත්තයා එක එක තැන්වල එක එක ණය ක්‍රම තියෙනවා. දැන් ධාතු කතාව වල ගත්තොත් ගන්නේ සිත් 89 ස්පර්ශය. ඔව් හරි. ඒ වගේ එක එක ක්‍රමවල තියෙන එක එක ණය ක්‍රම. ඔව්. දැන් මේ පටිච්ච සමුප්පාද ණය ක්‍රමේදී ගන්න මේ විදිහට. නේද? හොඳයි. ඒක තමයි ක්‍රමය. ඔව් ක්‍රමේ. සමහර විට මහත්තයා පටිච්චසමුප්පාදය විස්තර කරන්නේ ලෞකික ධර්ම අරගෙන නිසා වෙන්නත් පුළුවන් නේද? එහෙම වෙන්නත් පුළුවන්. ඇත්තටම මේ පටිච්ච සමුප්පාදේ විස්තර කරනකොට අවිද්‍යාවෙන් පටන් ගන්න. අවිද්‍යාවෙන් පටන්ගෙන දුක ඇති වෙන තැනට යන්නේ නේද? එතකොට ඒක කියන්නේ ඒ පැත්තට බර කරලා. අවිද්‍යා ප්‍රත්‍යයෙන් අන්තිමට කොහොමද කියන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසාපි සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ ස්කන්ධස්ස සමුදයෝ හෝති. එතකොට දුක්ඛ ස්කන්ධයක හට ගැනීම තමයි මේ කියන්නේ. එතකොට මේක කියන්න වෙන්නේ ඔන්න ඔය ආකාරයෙන්. ඒ කියන්නේ මේ විස්තර කිරීමේදී කරන්නේ මේ දුක්ඛ ස්කන්ධයක් හටගන්න යන ආකාරය තමයි මේ විස්තර කරලා තියෙන්නේ. නැවත නැවත කොහොමද මේ භව චක්‍රයේ කැරකි දුක්ඛ ස්කන්ධය නැවත නැවත ඇති වෙන්නේ. මොනවද දුක්ඛ ස්කන්ධය කියලා කියන්නේ? දුක්ඛ ස්කන්ධය කියලා කියන්නේම ස්කන්ධ පහක ප්‍රවෘත්තියක් නැත්නම් පැවැත්මක්. ඉතින් ඒක කියන විදිහට මේ පටිච්ච සමුප්පාදය විස්තර කරනකොට මේ විදිහට ලෞකික විපාක විඥාන ටිකක් තමයි ගන්න. ලෝකෝත්තර දේවල් ගැන මෙතන කතා කරන්නේ නැහැ. මේ දුක ඇති වෙන ක්‍රමයට යන විදිහනේ පෙන්වන්නේ. ඒක පැහැදිලි ඇති කියලා හිතනවා. චිරස්ත්‍රි මහත්මිය. ඔව් ජයන්ත මහත්තයා පැහැදිලි වෙන බොහොම පිං. දැන් පස්සපච්චය වේදනා කියලා ගත්ත අපි බලන්නේ දැන් කුසල් සිතක් ගන්නකො. කුසල් සිතක් ගත්තොත් ඒ කුසල් තියෙන සිතේ තියෙන ස්පර්ශය ඒ කුසල් සිතේ වේදනාවට ඔය කිව්ව අට ආකාරයෙන්ම රත් වෙනවා. හැබැයි ඒක නෙවෙයි දැන් මෙතන ගන්න. ඒ කුසල් සිත් කිව්වේ ජවන් සිත්. ඒ ආකාරයෙන් නෙවෙයි මෙතන විස්තර කරලා තියෙන්නේ. මෙතන විපාක සිත් අරගෙන විපාක සිත් ආශ්‍රයෙන් තමයි මේක විස්තර කරලා තියෙන්නේ. ඉතින් මේ ථේරවාද සම්ප්‍රදාය කියලා කියන්නේ ඒකයි. දැන් මේ විදිහට විස්තර කරන්නේ නැත්නම් දැන් එක විදිහට විස්තර කරන්න ගියොත් මේක පැටලෙන්න ඉඩ තියෙනවා. දැන් මේක එකම රටාවකට එකම රාමුවක් ඇතුලේ කරන විස්තරයක් තමයි කරන්නේ. එතකොට දැන් ථේරවාද ක්‍රමයට පටිච්ච සමුප්පාද විග්‍රහය කිව්වොත් මේ ආකාරයෙන් කරන්නේ. එතකොට චන්ද්‍රිකා මහත්මිය කිව්වා වගේ ධාතු කතා කියන කොටසට ගියොත් ඒක විස්තර කරනකොට වෙන වෙනම සිත් 89ම අරගෙන ඒකේ බෙදීම් කරගෙන යනවා. ඒක තමයි ඒ ක්‍රමය. ඉතින් ඒක නිසා මේ තේරුම් ගන්න ඕනේ මේක රාමුව. මේක රාමුව තියෙන්නේ මේ විපාක
නිසා කොයි විදිහටද මේ භවයෙන් භවය දැන් අපි බැලුවොත් දැන් ඊළඟට සලආයතන පච්චය පස්සෝ පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා කියනකොට එතන විපාක ගැන නෙවෙයි කතා කරන්නේ විපාක ස්කන්ධයන් නිසා කොයි ආකාරයකටද තණ්හාව ඇති වෙන්නේ කියන එක ගැන කතා කරනවා. ඉතින් අන්න ඒ විදිහට මේක හරවලා දෙනවා දුක උපද වෙන ක්‍රමයට යන විදිහ අපිට හදලා පෙන්වලා දෙනවා. දැන් මල්ලි මෙතන විපාක සිත් වලට අයිති වුණානේ රූපාවචර විපාක සිත් පහත්. එතකොට මේ ආකාරයටම වැඩ කරනවද ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකවල? රූපාවචර බ්‍රහ්ම ලෝකවල දැන් චිත්ත වීති පහළ වෙනට එකම ආකාරයෙන් පහළ වෙන්නේ. ඒ කියන්නේ චක්කුද්්වාරිකව, සෝතද්්වාරිකව, මනෝද්්වාරිකව ඒ චිත්ත වීති පහළ වෙනකොට රූපාවචරයේ අසංජාතය හැරුණාම මේ ආකාරයටම එකම රටාවට යන්නේ. එතන ඔව්. එතකොට අරූපාවචරිත විපාක සිත් හතරත් විපාක සිත් 32ට අයිති වෙනවනේ. එතකොට අරූපාවචරේ කොහොම? ඒ වෙන්න අරූපාවචරයේ මනෝ සම්පස්සේ විතරයිනේ. එතකොට සෝත ගාන ජීව කාය නැහැ. ඔව්. මනෝ සම්පස්සේ ඒ හතර අයින් කරලා අපි අරූපාවචර විපාකයක් ගැන කරන මනෝ සම්පස්ස වේදනාව විතරයි සාකච්ඡා කරන්න ඕනේ. ගන්න වෙන්නේ ඒ ටික විතරයි. මොකද එතන චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන ජීව කාය සම්පස්ස කියනව නැහැනේ. ඒකෙන්ද මම හිතාගෙන හිටියේ රූපාවචර වලත් චක්කු සෝත විතරයි සාකච්ඡා කරන්න ඕනේ කියලා. ඔව් හරි. චක්කු සෝත මනෝ. මනෝ ඒ තුන විතරයි කියලා. මොකද ඒක නෑනේ ගාන ජීව කාය ඒකයි මම ඇහුවේ. ඔව් දැන් මේක කතා කරනකොට දැන් මේ සූත්‍ර ක්‍රමයටනේ මේ කතා කරන්නේ අපි. ඒ කියන්නේ මේ පටිච්ච සමුප්පාදයේ අංග 12 කතා කරනකොට අපි කතා කරන්නේ පොදු ක්‍රමයකට. දැන් බලන්න විඥානපච්චා නාම රූපං කියනවනේ. දැන් ඇත්තටම දැන් අරූපාවචර භූමියේ උපදිනකොට අපිට නාම රූප විඥානපච්චා නාම රූපං කියලා ගන්න බෑනේ. බෑ. ඒක විඥානපච්චා නාම. හරි එතකොට එක එක භූමි වලට අදාළ විදිහට අපිට ඒක ගලප ගන්න වෙනවා. අපි ගලප ගන්න ඕන නේද? මෙතන මේක තමයි. ඔක වර්ධවා ගත්තාම සමහරු කියනවා මේ අරූප භූමියේ සියුම් රූපයක් තියෙනවා කියලා. ඇයි විඥානපච්ච නාම රූපං කියලා තියෙනවනේ. නෑ මම අහලා තියෙනවා. මම සම්බන්ධ වෙච්ච ධර්ම සාකච්ඡාවකදී කියන දේශනාවකදී ඒ විදිහේ දෙයක් කියවුණා. ඉතින් මමත් ඒ දවස්වල වැඩි දැනගෙන හිටියේ නෑ. එතනදී කියවුනේ මේ අරූපේ සියුම් රූපයක් තියෙනවා කියලා. එහෙම නෑ. අරූපය කියන්නේම රූපයක් නැති තැන. ඉතින් ඒක නිසා එතන විඥානපච්චා නාමං එතන. ඉතින් ඒක නිසා මේ විඥානපච්චා නාම රූපං ආදී කියලා තියෙන්නේ පොදුවේ. ඉතින් ඒ භූමියට අනුව ගලපලා අපි තේරුම් ගත්ත යුතුයි. ඒ කියන්නේ දැන් මේ හයම දැම්මේ ඇත්තටම කාමාවචරම විතරයි. දැන් අපි රූපාවචර අරූපාවචර කරනවා අපි මේක රූපාවචර බ්‍රහ්ම ලෝකවලට අදාළ මෙන්න මේ තුන විතරයි. අරූපාවචර අදාළ මෙන්න මේකයි කියලා අපි වෙන් කරලා ගන්න ඕන මෙතෙන්දී. අර එකට විපාක 32ට අයිති වුණාට. අන්න හරි. ඒ විදිහට තමයි ගන්න. බොහොම හොඳයි ඒක මතු කරපු එක ප්‍රශ්නය අහුවේ. බොහොම පිං. ඒ චිත්ත වීදි වල තදාරම්භන පහළ වෙන්නේ නැහැ. ඒ වෙනස තියෙනවා. පහළ වෙන්නේ නැහැ. ඒකත් අපි දැනගන්න ඕනේ. එතකොට දැන් මෙතන තදාරම්භන කියලා තිබ්බට ඒ රූපාවචර අරූපාවචර කියනකොට ඒ කොමත් පහළ වෙන්නේ නැහැ මේ තදාරම්භන පහළ වෙන්නේ නැහැ. ඒවත් අපි දැනගන්න ඕනේ. ඔව් බොහොම පිං. තදාරම්භන චිත්ත වීති වලදී අපි කතා කරාට මේ විපාක 32 තුල තදාරම්භන සිත් දෙක ඇතුළත් කරලා නැහැ. ඇයි තදාරම්මන කියලා කියන්නේ මේ විපාක සිත්නේ. ඔව් ඒ වුණාට දැන් අපි 32 ගණන් කරනකොට අපි 32 ගණන් කරනකොට තදාරම්මන සිත් දෙක මේකට ඇතුළත් කරලා නැහැ. ඒ කියන්නේ මේක 32 අරන් තියෙන්නේ කාමාවචර විපාක සිත් 8යි, රූපාවචර විපාක සිත් 5යි, අරූපාවචර විපාක සිත් 4යි. ඒ 17යි. අතන මේ අහේතුක සිත් 18 තියෙන ක්‍රියාසුත් තුන ඇරලා අනිත් 15යි. ඒතර මේ 15 තුලත් ඇත්තේ නැහැ නේ තදාරම්මන කියලා සිත. එතකොට තදාරම්මන සිතක් කියලා සංකීර්ණ සිත් දෙකයි විපාක සිත් දෙකයි ඒ ටික තමයි අයිති වෙන්නේ. දෙපංච විඥානයයි සංකීර්ණ සිත් තුනයි විපාකට එනවනේ. ඔව් ඒ මහ විපාකට ගත්තා. ඒ කොතනකවත් තදාරම්භන වශයෙන් පහළ වෙනවනේ මහ විපාක. පහළ වෙනවා චිත්ත වීතියක මහා විපාක 8යි සදාරම්මන වශයෙන් පහළ වෙන සිත් 11ක් තියෙනවනේ. ඔව් ඔය මහා විපාක 8ත් සදාරම්මන වශයෙන් පහළ වෙන සිත් කරලා නැහනේ.
මෙහෙමයි තදාරම්මන කියලා කියන්නේ කෘත්‍ය නිසායි අපි තදාරම්මන කියලා කියන්නේ. තදාරම්මන කෘත්‍ය නිසා තමයි අපි තදාරම්මන සිත කියලා කියන්නේ. හරියට චුතිසිත වගේ. චුති කෘත්‍ය නිසා චුතිසිත කියනවා. ඒ වගේ තදාරම්මන කෘත්‍ය කරන නිසා තදාරම්මන සිත කියනවා. නමුත් තදාරම්මන සිතට අයිති වෙන්නේ අර විනිත මහත්මියත් කිව්වා වගේ සිත් 11ක්නේ. හරි? සිත් 11 කියන්නේ විපාක සිත් 11ක්. මොනවද මේ මහා විපාක සිත් 8යි. සම්තිරණ සිත් 3. සම්තිරණ සිත් 3යි. සම්තිරණ සිත් 3යි. ඒ සිත් 11නේ අයිති වෙන්නේ. ඔව්. එතකොට ඒ ටික තියෙනවා විපාක සිත් ගොඩේ තියෙනවා. ඕකේ. හරි හරි. හරි. හොඳයි. තව කාට හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? අවසරයි ජයන්ත මහත්මයා මේ මට පොඩ්ඩක් විස්තර කරලා දෙන්න සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන කියන ඔය තුනේ වෙනස මෙහෙමයි ඒ ටික ඇති වෙන්නේ පංචද්වාරික චිත්ත වීතිවල. ඒ කියන්නේ ඇස කන නාසය දිව කය කියන ආයතන ඔස්සේ ලැබෙන අරමුණු වලට තමයි අරමුණු නිසා පහළ වෙනවනේ චිත්ත වීති. ඒවට අපි කියනවා පංචද්වාරික චිත්ත වීති කියලා. ඒ පංචද්වාරික චිත්ත වීතියකදී අපි ගත්තොත් එහෙම මුලින්ම අපි කියනවා අතීත භවාංග. ඊට පස්සේ භවාංග චලන, භවාංග උපච්ඡේද, පංචද්වාර ආවර්ජන. අපි උදාහරණයක් විදිහට චක්කු විඥානය ගමු. ඊට පස්සේ චක්කු විඥානය, ඊට පස්සේ සම්පටිච්ඡන. සම්පටිච්ඡන කියලා කියන්නේ චක්කු විඥාණයෙන් ගත්ත අරමුණ පිළිගන්නා සිත කියලා තමයි හඳුන්වන්නේ. ඒක විපාක සිතක්. ඊට පස්සේ පහළ වෙනවා සම්තිරණ සිත. සම්තිරණ සිත කියලා කියන්නේ ඒ අරමුණ පරීක්ෂා කළ බන අරමුණෙහි හැසිරෙන සිතක්. අරමුණ පරීක්ෂා කළ බන්න සිතක්. ඊට පස්සේ වොත්තපන කියලා කියන්නේ විනිශ්චය කරන සිත. ඒක අපි ගත්තොත් එහෙම අන්න එතනදී වොත්තපන කියන අවස්ථාවේ තමයි මේ යෝනිසෝ මනසිකාරය හෝ අයෝනිසෝ මනසිකාරය යෙදෙන්නේ. දැන් අපිට ලැබෙන අරමුණ ගැන අයෝනිසෝ මනසිකාරයක් හිතුනොත් ලස්සනයි කියලා හොඳයි කියලා හිතුනොත් අපිට ඊළඟට පහළ වෙන වොත්තපණයෙන් පස්සේ පහළ වෙන සිත් ජවන් සිත් ලෝභ සාගත වෙන්න පුළුවන්. හරි. එතකොට ලස්සනයි හොඳයි කියලා හිතුනොත් අපිට ලෝභ සාගත දේවල් සිත් පහළ වෙන්න පුළුවන්. අපිට හිතුනොත් ඒක අනිෂ්ටයි අකාන්තයි කියලා හිතුනොත් ඊට පස්සේ ද්වේෂ සිත් පහළ වෙන්න පුළුවන්. ওই විදිහට නැත්නම් අපිට කුසල් සිත් පහළ වෙන්න පුළුවන්, විදර්ශනා සිත් පහළ වෙන්න පුළුවන්. ඒ විදිහට අපි හරි විදිහට හිතන්න පුළුවන්කම ඇති වෙන්නේ ඔය වොත්තපන සිතෙන් පස්සේ තමයි මේ අරමුණ බාර ගන්න විදිහ අපි ගන්නෙ. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ගන්නවද අයෝනිසෝ මනසිකාරයෙන්ද ගන්නවද කියන එක විනිශ්චය කරන්නේ ඔය මොන සිතෙන්ද? වොත්තපන සිත. එතකොට මහත්මයා ඔය තුනම මනෝද්වාරික සිත්ද? ඔව්. දැන් ద్వාර ගත්තාම අපිට ద్వාර පහක් තියෙනවා රූපයත් සම්බන්ධ නේද? ඒ කියන්නේ චක්කු සෝත ගාන જીවහා කාය කියන එක ඒක නිස්සරේ කරගෙන හටගන්න විඥාන තමයි චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන. ඔය පහ අරනම ඇත්තටම 10ක් තියෙනවා විපාක වැටිය කුසල විපාක අකුසල විපාක කිව්වම ඒක චක්කුසෝත ගාන જીවහා කාය කියන විඥාන ටික කුසල විපාක වෙන්නත් පුළුවන් අකුසල විපාක වෙන්නත් පුළුවන්. ඒ 10 හැරුණාම ඉතිරි සියලුම සිත් මනෝද්වාරිකයි. හරි? එතකොට ඒ සියලුම සිත් ඒ කියන්නේ සම්පටිච්ඡන, සම්තිරණ, වොත්තපන, ජවන, භවාංග, චුති, ප්‍රතිසන්දියේ සියලුම සිත් මනෝද්වාරිකයි. කුසල අකුසල ක්‍රියා සේරම මනෝද්වාරිකයි. හොඳයි මහත්තයා තේරුණා. හොඳයි. දැන් ජයන්ත මහත්තයා මෙහෙම කිව්වොත් මම පොඩ්ඩක් කියන්න දෙක ගැන. කියන්න බොහොම පිං කියන්න. ඔය චිත්ත වීතියේ පංචද්වාර වාජ්‍යන සිතෙන් අපි හිතමු චක්කු විඥාන සිතට තමයි අරමුණ ආවේ. එතකොට චක්කු විඥාන සිතෙන් සම්පටිච්ඡන සිතට දෙන්නේ. හරියට මේ ලොකු පිරිසක් ඉන්න තැන කවුරු හරි ගෙනල්ලා දෙනවා පාර්සලයක් මේ අහවලාට දෙන්න කියලා. එතකොට දැන් සම්පටිච්ඡන සිතෙන් කරන්නේ අරමුණ පිළිගන්න එකනේ. ඒ වගේ තමයි අර කාට හරි දුන්න කෙනාට අර පාර්සලෙ පිළිගන්නවා. පිළිගත්තට එයාට ඒක මොකක්වත් කරන්න බෑ. එයාට කියන්නේ අහවලාට දෙන්න කියලා. එතකොට සම්තිරණ සිතින් තමයි ඒක හරියට මේ පිරික්සලා බලන්නේ.
එතකොට අයිතිකාරයට දුන්නහම පස්සේ තමයි අයිතිකාරයා මේක පිරික්සලා බලන්නේ. ඊට පස්සේ විනිශ්චය කරන්නේ ඒ සිතෙන් නේද මිස්? විනිශ්චය කරන්නේ ඒ සිතෙන් නේද? විනිශ්චය කරන්නේ එයා පිරික්සලා බලනවා. පිරික්සලා බලලා වොත්තපන සිත. දැන් අපි දන්නවනේ ඕනම ආයතනයක ව්‍යවස්ථාවක් තියෙනවනේ. ගැටලුවක් ආව වෙලාවට ආයතන ප්‍රධානිය හරි කවුරු හරි කියන්නේ ව්‍යවස්ථාවේ කොහොමද තියෙන්නේ කියලා බලන්න කියලා. අන්න විවස්ථාපිත සිත කියලා කියනවා අපි ඔය ඔත්තපන සිතද. එතකොට එයා තමයි තීරණය කරන්නේ. ඒ වෙලාවට තමයි යෝනිසෝ මනසිකාරය නැත්නම් අයෝනිසෝ මනසිකාරය කියන සිත පිහිටලා තියෙන විදිහට මේක කුසල් කරගන්නත් පුළුවන් අකුසල් කරගන්නත් පුළුවන්. එතකොට ඔත්තපන සිතෙන් හරියාකාර මේක තීරණය කළා නම් ඊළඟට පහළ වෙන්නේ ජවන් කුසල් ජවන්. හරියටම එක කෘත්‍යයෙන් සම්පටිච්ඡන සිතේ සම්පටිච්ඡන කෘත්‍යය තමයි එයා කරන්නේ. එයාට ඊට අමතර දෙයක් කරන්න බෑ. ඊළඟට සම්තීරණ සිතට දුන්නාම මේ සම්තීරණය පිරික්සලා බලන එක විතරමයි කරන්නේ. ඊට පස්සේ පරීක්ෂණ නිරීක්ෂණ අධීක්ෂණ කියලා තියෙනවනේ ඔතන ඔත්තපන සිතෙන් පුළුවන් වෙන්නේ කෙසේ පිළිපැදිය යුතුද? කොහොමද මේකට පිළිපදින්න ඕනේ කියන එක තීරණය කරන්න. එතකොට එයාගේ තීරණය අනුව තමයි ජවනයට යන්නේ. එතකොට ජවන සිත් හතම එකම ජවන සිත හත්වරක් පහළ වෙන්න එක නෙමෙන්නේ ඔතන. ඉතින් ඒ විදිහට තේරුම් කරගන්නව නම් අර උපමාව අනුව මම හිතන විදිහට පැහැදිලි ඇති කාට හරි පාර්සලයක් දුන්නොත් දුන්න එක්කෙනාට මුකුත් කරන්න බෑ. ඒ කියන්නේ සම්පටිච්ඡන සිත වගේ. එයා දෙන්න ඕනේ අහිතිකාරයට. අන්න දුන්න සම්තීරණ සිතට. සම්තීරණ සිතෙන් පොඩ්ඩක් මේක පිරික්සලා බලනවා. බැලුවත් එයාට තීරණයක් ගන්න බෑ. එයා දෙනවා වොත්තපන සිතට. වොත්තපන සිතින් තමයි හරියාකාර මේක නිර්ණය කරන්නේ. කෙසේද පිළිපදින්න ඕනේ මේක කුසල් පැත්තට හරවනවද අකුසල පැත්තට හරවනවද කියලා. එතකොට මේ යෝගියා හරියාකාර හිත පවත්වාගෙන හිටියනම් එයාට ඒක කුසල් පැත්තට අකුසල අරමුණක් වුණත් කුසල් පැත්තට හරව ගන්න පුළුවන්. එතකොට ඒ අරමුණම අරගෙන ජවන් සිත් හත්වරක් පහළ වෙනවා. එතනින් එහාට තමයි තදානම්ම පහළ වෙන්නේ. තෙරුවන් සරණයි. පැහැදිලි වුණාද මන්ද? මම පැහැදිලි විනිත මහත්මිය බොහොම පින් තෙරුවන් සරණයි. බොහොම හොඳයි. ඒ වගේ උපමා කිව්වම අපිට තව ටිකක් පැහැදිලි වෙනවා නේද? හොඳයි. බොහොම පිං ඒකට. හොඳයි. එහෙනම් අපි අද කාල වේලාව බලලා වැඩසටහන නිමා කරමු. වෙනදා වගේම අපි ඊ타මත්ම ගෞරවයෙන් ශ්‍රීමති මහත්මියට යොමු වෙනවා. අද දවසේ අපි කරපු සාකච්ඡාවත් විදර්ශනයට නංවලා දෙවියන්ට පින් දීලා අපි සාකච්ඡාව නිමා කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අප්‍රමාණ පිං ජයන්ත මහත්මයා. අද දවසේත් අපි පැය දෙකකට පැය එකමාරක් තරම් කාලයක් අභිධර්ම සම්මස්සනයක යෙදුණා. ධර්මයේ ඉගෙන ගත්තා. ජයන්ත මහත්මයා අපිට පැහැදිලි කර දුන්නා. අප සෑම සියලුම දෙනා මේ කාලය තුල රැස් කරගත්තා වූ කුසල ධර්ම අපි විදර්ශනාවට නංවමු. විදර්ශනා ප්‍රතිසංයුක්ත අභිධර්ම දේශනා වාරයේදී පහළ වූ නාම රූප ස්කන්ධ ආයතන ධාතු ආදී පරමාර්ථ ධර්ම සමූහය ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයෝය. ඇතිවීම නැතිවීම දෙකින් නිරතුරු පීඩා විඳ බැවින් දුක්ඛයෝය. තම තමන් කැමැති ලෙස නොපැවති බැවින් අනාත්මයෝය. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ නාම රූප ස්කන්ධ ආයතන ධාතු ආදී පරමාර්ථ ධර්ම සමූහය පීලන සංඛත සංතාප විපරිණාමාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේය. ඒ දුක්ඛ සත්‍ය උපදවන්නා වූ పూర్ව භව තෘෂ්ණාව ආයුහන නිධාන සංයෝග පලිබෝධාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේය. දුකෙහිත් සමුදයේත් නොපවැත්ම නම් වූ නිර්වාණ ධාතුව නිස්සරණ විවේක අසංකත අමතාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේය. දුක පිරිසිඳ දකින්නා වූ සමුදය ප්‍රහාණය කරන්නා වූ නිරෝධය සාක්ෂාත් කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය නියාන හේතු දස්සන අධිපතේයාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේය. අනන්ත සසර පටන් ලොව වැඩවදාළ බුදු පසේබුදු මහරහතන් වහන්සේලා
මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් කෙලෙස් ගිනිමැල නිවා සසර දුක් තරණය කොට වදාළසේක. ඒ මහෝත්තම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට යම් තාක් ආර්යයන් වහන්සේලාට සදාකල් අපගේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපගේ ජීවිතද පූජා කරමු, පූජාම වේවා. සාදු සාදු සාදු. අප නිර්වාණ ධාතුව මෙසේ අනුස්සති කරමු. උපසමානුස්සතිය. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බ උපදී පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. එයමයි ශාන්ත, එයමයි ප්‍රනීත එනම් සියලු සංස්කාර ධර්මයන්ගේ සංසිඳීම නම් වූ කෙලෙස් නම් වූ සියලු උපදීන්ගේ අත්හැරීම නම් වූ තණ්හාවගේ නිරවශේෂ ප්‍රහාණය නම් වූ නොයල්ම ඇත්තා වූ සසර දුකින් නිදහස් වූ නිර්වාණ ධාතුවයි. නිර්වාණ ධාතුව ශාන්තයි ප්‍රනීතයි. අප විසින් දාන සීල භාවනාමය වශයෙන් සිදු කරනු ලබන්නා වූ යම්තාක් කුසල ධර්මයෝ මේ උතුම් නිර්වාණ අවබෝධය පිණිසම පාරමිතා බවට පත්වේවා. නිබ්බානං පරමං සුඛං. සාදු සාදු සාදු. අප විසින් අද දවසේත් රැස් කරගත්තා වූ සියලුම කුසල්, විපස්සනා කුසල් ඇතුළු සියලු කුසල් අපි සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ආර්ය බ්‍රහ්ම රාජ මණ්ඩලයට, මහා බෝසතාණන් වහන්සේලා ප්‍රධාන දිව්‍ය රාජ මණ්ඩලයටත් අනුමෝදන් කරමු. යම් තාක් දෙනා ඉන්නවනම් පින් ලබාගෙන සුගතිගාමි වෙලා නිවන් මඟට පිවිසෙන්නට ඒ සෑම සියලුම දෙනාට අපි මේ සියලු කුසල් අනුමෝදන් කරමු. ප්‍රාර්ථනා වාක්‍ය කියා වැඩසටහන නිමා කරමු. පළමු කොටම සියලු දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. මෙසේ මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපි හැමදෙන්න මෙසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේ අප කෙරේ මහත් කරුණාවෙන් ඊ타ම ගම්භීර දහම් පරියායක් අපේ සරල බසින් පදයක් පදයක් පාසා තෝරා බේරා දුන්නු ජයන්ත මහත්මයාට ධර්ම ශ්‍රවණමය වශයෙන් අපි රැස් කරගත්තා වූ විදර්ශනාමය වශයෙන් රැස් කරගත්තා වූ සියලු කුසල් කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒ සියලු කුසල් බලේනුත් ඔබතුමාගේ අභිධර්ම දේශනා කුසල බලේනුත් අතීත සංසාරයේ සිට රැස් කරගෙන යන සියලු කුසල් බලයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලබන්නට හේතු වේවා වාසනාව වේවා. කරගෙන යනා වූ ශාසනික වැඩ කටයුතුත් ඔබතුමාගේ අධ්‍යාත්මික సంతානයේ කරගත යුතු සියලු ශාසනික කටයුතුත් ඊතා සුව පහසුවෙන් නිරුපද්‍රිතව බොහෝ කාලයක් කරගෙන යාමට අවශ්‍ය ධෛර්ය, ශක්තිය, වීරිය, ප්‍රඥාව, දීර්ඝායුෂ නිබඳවම වර්ධනය වේවා. පතන උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.
ඔබතුමා ධර්මය ඉගෙන ගත්තා වූ ගුරුතුමන්ට ගෞරවනීය ස්වාමින් වහන්සේලාට කල්යාණ මිතුරු මිතුරියන්ට ඒ වගේම පරලෝසපත් ඥාතීන්ට දෙමාපියන්ට නෝනා මහත්මිය ඇතුළු දරුවන්ට හිතමිතුරන්ට මේ සෑම සියලුම දෙනාටත් අපි මේ සියලු කුසල් කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනාත් සුජීවත්ව ඉන්න සියල්ලන්ම නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. පරලෝසපත් ගෞරවනීය ස්වාමින් වහන්සේලා ප්‍රධාන ගුරු උතුමන් සියලු දෙනා සුගති වලින් සුගති භූමි වලටම පත්වෙත්වා. පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාරි සත්‍ය අවබෝධ කරත්වා. අප සමග නිරන්තරයෙන් එකමුතු වෙන මේ කල්යාණ මිත්‍ර පිරිසත් මේ සියලු කුසල් බලයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. සෑම දිනෙකටම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ශාසනික සේවාවන් කරමින් තම තමන්ගේ අධ්‍යාත්මික సంతානයන් දියුණු කරගන්නටත් මේ සියලු කුසල් බලයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ චිරජීවනය ලැබේවා. පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා. ඔබ අප සැමගේත් ධර්මයේ ඉගෙන ගත්තා වූ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට දැනට අපි ඉගෙන ගන්නා වූ උතුම් ස්වාමින් වහන්සේලාට ගුරුතුමන්ට ඒ වගේම අපවත් වී වදාළ ස්වාමින් වහන්සේලාට පවුලේ සැමට කල්යාණ මිතුරු මිතුරියන්ට මේ ධර්මදේශනා අපට සංරක්ෂණය කරමින් දෙන කල්යාණ මිතුරියන්ට ඒ සෑම සියලුම දෙනාටත් අපි මේ සියලු කුසල් එකසේ අනුමෝදන් කරමු. ඔබ සෑම සියලුම දෙනාටත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබෙත්වා. පතන්නා උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා. සසර සැරිසරන තුරු උදාර ගති පැවතුම් ඇති සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් නිර්මල වූ සද්ධර්ම රත්නය ශ්‍රවණය කරමින් ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබමින් ඊතා ඉක්මන් ජීවිතවලදී සසර දුක් නිමා කරගන්නට මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා. තෙරුවන් සරණයි. සාදු 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 ගොඩාක් පිං සිසු වේවා ගොඩාක් පිං තෙරුවන් සරණයි ඔබතුමීට කෙසේම වේවා තෙරුවන් කියලා සරණයි. තෙරුවන් සරණයි. ගොඩාක් කෝල් එක දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සියලු දෙනාට ශ්‍රීමති මහත්මිය ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් තෙරුවන් සරණයි. මොම පින් ශ්‍රීමති මහත්මිය තෙරුවන් සරණයි. සරණයි. මේ ගියා